හොඳයි ළමයි අපි ගිය සතියේ 10 වෙනි පාඩම සම්පූර්ණ කරා නේද? ප්‍රතිලෝම සමානුපාත පාඩම ඉවර කරා සම්පූර්ණයෙන්ම. ගණන් හැදුවද ඒ ටික? කරා. ඔව්. 10 වෙනි පාඩම ඉවරයි නේ? ඔව්. ළමයි අපිට තව පළවෙනි වාරයට පාඩම් දෙකක් තියෙනවා කරන්න 10 ශ්‍රේණියේ ගණිතේ. හොඳයි. අපි ළමයි එන්න හදන්නේ අද ඊළඟ 11 වෙනි පාඩමට. හරිද මේ දත්ත නිරූපණය කියන පාඩම. ලේසි පාඩමක්, පොඩි පාඩමක්. අපිට විභාගෙට ළමයි මේකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. අනිවාර්ය ප්‍රශ්නයක්. හරිද? අනිවාර්ය ප්‍රශ්නයක් තමයි එන්නේ. හොඳයි අපි තමයි පටන් ගමු. හරි දත්ත නිරූපණය 11 වෙනි පාඩම. දත්ත නිරූපණය. හරි 11 වෙනි පාඩම. එකොළොස්වෙනි පාඩම. මාතෘකාව දාන්න ඉක්මනට. දත්ත නිරූපණය 11 වෙනි පාඩම. හරි නේද? හොඳයි. තමයි මේක දැන් ලේසි පාඩමක් හරිද? අමාරු පාඩමක් නෙමෙයි. දත්ත නිරූපණයේ පාඩම. හොඳයි. දැන් මේ දත්ත නිරූපණයේදී අපිට වැදගත් වෙනවා මුලින්ම මේ දත්ත කියලා කියන්නේ මොනවද? නේ? දත්ත නැත්තම් තොරතුරු නේ. දැන් මේවා ළමයි ඕගොල්ලෝ 9 පන්තිය, 8 පන්තිය නේ, 6 7 පන්ති වල ඉඳන් මේවා ඉගෙන ගත්ත දේවල්. නේ? දත්ත නිරූපණය කරන ක්‍රම. හරි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා චිත්‍රපස්ථාන නේ, තීරපස්ථාන හරිද? ඒ වගේ එක එක උන්ත්‍රපත්‍ර සටහන් වගු පාවිච්චි කරලා අපිට දත්ත නිරූපණය කරන්න පුළුවන්. හරිද? චූටි පන්ති ඉඳන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තනේ 6 7 8 9 පන්ති වල ඉගෙන ගත්තා. දත්ත නිරූපණය කරන විදිහ නේ. පස්තාර පාවිච්චි කරලා අපිට දත්ත නිරූපණය කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේ දත්ත කියලා කියන්නේ මොනවද? තොරතුරුනේ අපි මොනවා හරි එක්ස්ප්‍රෙස් කර ගන්නවා නම් කිසියම් දෙයක්. දැන් සමහර ළමයි ඉන්නවා මුද්දර එකතු කරන ළමයි ඉන්නවා. දැන් ඔයගොල්ලෝ එකතු කරන්නේ නැතුව ඇතිනේ චූටි කාලේ සමහරලාට මුද්දර ඊට පස්සේ එක එක ඔය පිහාටු වර්ගනේ එකතු කරනවානේ. හරි. අපි ඒවට කියන්නේ ළමයි දත්ත එකතු කරනවා. දත්ත එක්ස්ප්‍රෙස් කරනවා. තොරතුරු. හරිද? එහෙම ඔයගොල්ලෝ චූටි කාලේ වගේ ඒවා එක්ස්ප්‍රෙස් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? දත්ත එක්ස්ප්‍රෙස් කරාට පස්සේ ළමයි අපි මොකද කරන්න ඕනේ? දත්ත එක්ස්ප්‍රෙස් කරගත්ත දත්ත ටික ළමයි අපි නිරූපණය කරන්න ඕනේ. ප්‍රදර්ශනය කරන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් මුද්දර සමහරලාට එකතු කරා නම් ලස්සනට පොතක අලවනවානේ. මුද්දර කුරුළු පියාටු මේ හොයාගත්තත් සමහරලාට එහෙම අලවනවා. පොත් වලට දානවා. ඒ එකතු කරගත්ත දත්ත අපි නිරූපණය කරනවා. හරි දත්ත නිරූපණය කරද්දී ළමයි අපිට එක එක ප්‍රස්තාර වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ අපි තව දෙයක් කතා කරනවා මේ දත්ත අපිට මේ අර්ථකථනය කරන්න පුළුවන්. නේ දත්ත අර්ථකථනය. ඒ කියන්නේ දත්ත අපි එකතු කරලා එක්ස්ප්‍රෙස් කරලා දත්ත ටික නිරූපණය කරලා අපිට පුළුවන් මේ දත්ත වලින් වැදගත් තොරතුරු ලබා ගන්න. ඔයගොල්ලෝ දැන් මුද්දර නැත්නම් කුරුළු පිහාටු එකතු කරලා පොතක ඇලෙවුවා නම් නේ කුරුළු පිහාටු එකතු කරලා පොතක අලවනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒක දිහා බලලා ළමයි වැදගත් දේවල් කියන්නේ නේ. හරිද මේ කුරුළු පිහාටුව තමයි වැඩිපුර තියෙන්නේ මේකේ. වැඩිපුරම තියෙන්නේ එක්කෝ යන කාප්පු පිහාටු නේ. හරි දෙමළෙච්චු පිහාටු තමයි වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ ගිරවුන්ගේ පිහාටු අඩුයි. 1යි 2යි තියෙන්නේ නේ. හරිද මේක ලස්සනයි. එහෙම අපිට කියන්න පුළුවන්. අන්න එතකොට අපි කියන්නේ මොකද්ද ළමයි දත්ත අර්ථකථනය කරනවා. දැන් හරි දැන් මේ වගේ ඔය විතරක් නෙමෙයි ගොඩක් තැන් වල ඔය දත්ත එක්ස්ප්‍රෙස් කරගන්නවා. දැන් අපි ගත්තොත් ළමයි කාලගුණ දෙපාර්තමේන්තුව. හරි අවුරුදු ගානක කාලගුණ දත්ත එක්ස්ප්‍රෙස් කරගෙන තියෙන්නේ. එක්ස්ප්‍රෙස් කරලා ඒගොල්ලෝ ඒවා පස්තාර වලට දාලා නේ වගු වලට දාලා හරි ඒවා නිරූපණය කරලා එහෙම තියෙන්නේ. හරි කම්පියුටර් වලට ඒ දත්ත අපිට ඇතුළත් කරන්න පුළුවන්. ඩේටාබේස් එකට. හරි දැන් ඔයගොල්ලන්ගේ දත්ත පවා තියෙනවනේ. හරි දැන් ඔයාලගේ ගෙවල් වල තියෙන දත්තනේ ඔය සංගණනය කරත් එහෙම ඇවිල්ලා එකතු කරනවානේ. පවුලේ කී දෙනෙක් ඉන්නවද? වයස කොච්චරද එක් එක් පුද්ගලයන්ගේ. හරි. එහෙම කරලා සමාජලාට නේ ගමේ ඉන්න ග්‍රාම සේවක හරි නැත්නම් ඔය කවුරු හරි කෙනෙක් හරි මේ එක එක නිලධාරීන් එනවනේ. හරිද? එතකොට ඒගොල්ලෝ ළමයි ගෙදරට ඇවිල්ලා පවුලේ කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝ මොනවද කරන්නේ නේ? වයස කොච්චරද? හරි මේවා ළමයි ඒ දත්ත තොරතුරු එක්ස්ප්‍රෙස් කරගන්නවා. හරි දැන් ග්‍රාම සේවකතුමා හරි එයා ඇවිල්ලා ඒ දත්ත ටික එක්ස්ප්‍රෙස් කරන් ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒවා දත්ත ටික නිරූපණය කරගන්නවා. හරි වගු පාවිච්චි කරන්න පුළුවන්, ප්‍රස්තාර පාවිච්චි කරන්න පුළුවන් නේ.
ඊට පස්සේ දැන් මම ඕගොල්ලන්ගේ නිකමට ඉඳන් ඉස්කෝලේ පන්තියට එනවා. ඉස්කෝලේ ඕගොල්ලන්ගේ පන්තියේ ළමයි හිටන්න 40ක් ඉන්නවා. පන්තියේ. හරි මට ඕනනම් ඇවිල්ලා ඕගොල්ලන්ගේ දත්ත එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන්. හරි මට මේ වගේ ඒවා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ ඉස්කෝලේට එන විදිය නේ. ඉස්කෝලේට එන විදිය. හරි සමහර ළමයි බස් එකේ එනවා, වෑන් එකේ එනවා නේ. ෆුට් සයිකල් බැදන් එන්න පුළුවන්. පයින් එන අය ඉන්නවා. හරි ඒවා දත්ත. හරි අත උස්සන්න කිව්වහම ෆුට් සයිකලේ එන ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා මට හෙව්වේ හැටි. හරි බස් එකේ එන ළමයි කීයක් ඉන්නවද නේ? අන්න දත්ත මට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අහනවා තව ඕනනම් ඕගොල්ලෝ කැමතිම ක්‍රීඩාව නේ ක්‍රිකට්, වොලිබෝල්, එල්ලේ, නෙට්බෝල් අපිට අත උස්සන්න කියන්න පුළුවන් නේ. ළමයි ඕගොල්ලන්ගේ 40ක් ඉන්නවා නම් පන්තියේ. ඉතින් ඒවා ළමයි දත්ත එක්ස්ප්‍රෙස් කරගන්නවා. ඒ දත්ත එක්ස්ප්‍රෙස් කරගෙන ළමයි අපි මොකද කරන්නේ? නිරූපණය කරන්න ඕන. හරි වගු වල නිරූපණය කරන්න පුළුවන්. පස්තාර වලින් නේ චිත්‍ර පස්තාර, තීර පස්තාර හරිද? ඉතින් අපි ඒවා තමයි මේක ආයේ ඉගෙන ගන්න ළමයි. තීර පස්තාර ඉගෙන ගන්න ඒවා අපි කලින් ඉගෙන ගත්තානේ. මේ ඊට වඩා තව අලුත් ක්‍රම තියෙනවා ළමයි. දත්ත නිරූපණය කරන්න පුළුවන් ක්‍රම. හරි අපි මේක ඉගෙන ගන්නවා. මේ අලුත් ක්‍රමයක් තියෙනවා ළමයි වටපස්තාර. අර තීර පස්තාර වගේ වටපස්තාර කියලා ක්‍රමයක් තියෙනවා මේ දත්ත නිරූපණය කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ පාඩමේ අද ඉගෙන ගන්නෙ. එච්චරයි තියෙන්නේ. හරි. දැන් අපිට නොයෙකුත් අවස්ථාවලදී ළමයි දත්ත එක්ස්ප්‍රෙස් කරගන්න සිදු වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී නේ. හරි. පටන් ගන්න මෙහෙම. ලියන්න මෙහෙම. හරි. සාමාන්‍ය ජීවිතයේදී මාතෘකාව දැම්මද? දත්ත නිරූපණයේ 11 වෙනි පාඩම. ලියන්න. සාමාන්‍ය ජීවිතයේදී නොයෙකුත් අවස්ථාවල සාමාන්‍ය ජීවිතයේදී නොයෙකුත් අවස්ථාවලදී හරි පොඩි හැඳින්වීමක් අපි ලියමු. සාමාන්‍ය ජීවිතයේදී නොයෙකුත් අවස්ථාවලදී දත්ත එක්ස්ප්‍රෙස් කිරීමට සිදුවේ. විවිධ දත්ත එක්ස්ප්‍රෙස් කිරීමට සිදුවේ. හරි ඉක්මනට මාතෘකාව දාලා පටන් ගන්න ළමයි. හරි දත්ත නිරූපණය 11 වෙනි පාඩම. මොන හරි කලින් ඕගොල්ලන්ට මගේ ඇරිච්ච පාඩම් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න රෙකෝඩින් බලන්න ඕන ළමයි. හරි දැන් අපි පාඩම් මේ වෙද්දී 10ක් ඉවරයි. අද 11 වෙනි පාඩමත් ඉවර වෙනවා. ලබන සතියේ සහ ඊළඟ සතියේ 12 වෙනි 13 වෙනි පාඩම් ටික ඉවර කරාම ඉවරයි. ඉතින් පළවෙනි වාරේ පාඩම් ටික ඉවර වෙනවා. හොඳයි. හරිද? සාමාන්‍ය ජීවිතයේදී නොයෙකුත් අවස්ථාවලදී විවිධ දත්ත එක්ස්ප්‍රෙස් කිරීමට සිදුවේ. විවිධ දත්ත එක්ස්ප්‍රෙස් කිරීමට සිදුවේ. විවිධ දත්ත එක්ස්ප්‍රෙස් කිරීමට සිදු වේ. හරි ඕන තරම් උදාහරණ තියෙනවානේ දත්ත එක්ස්ප්‍රෙස් කරන අවස්ථා. හරි දැන් ඕගොල්ලන්ගේ බර ඕනනම් මට එකතු කරගන්න පුළුවන් පන්තියට ඇවිල්ලා නේ. හරි එක එක ළමයිගේ බර සහ උසවල් හරි ඉස්කෝලේට එන ආකාරය කැමැතිම ක්‍රීඩාව ඒවා දත්ත එක එක අවස්ථාවල එක එක ශේෂ්ඨ වල දත්ත එකතු කරගන්නවා. දැන් ක්‍රීඩකයෙක් ගත්තා ළමයි ඔයගොල්ලෝ දැකලා ඇති නේ. ඒ දත්ත ටික වැදගත් ක්‍රීඩකයාගේ. දැන් මැච් එකක් ගහන්න එද්දි නේ. හරි බැට්මන් කෙනෙක් හරි බෝලර් කෙනෙක් හරි ඔයගොල්ලෝ දැකලා ඇති මැච් බලනවානේ. හරි එතකොට එයාගේ දානවා නේද? මෙයා මැච් කීයක් ගහලා තියෙනවද? මෙයාගේ ලකුණු වල සාමාන්‍ය කීයද? ඇවරේජ් එක. අර ඔයගොල්ලෝ විෂයන් වල ලකුණු ගත්තාම ටර්ම් ටෙස්ට් එක නේ ඇවරේජ් එක සාමාන්‍ය හොයන්නේ. ලකුණු ඔක්කොම එකතු කරලා විෂයන් ගානින් බෙදන්නේ නේ. ඒ වගේ ක්‍රීඩකයෙක්ගෙත් තියෙනවා ළමයි. ඇවරේජ් එක දැකලා ඇතිනේ. හරි ඇවරේජ් එක වැඩි නම් ඒ ක්‍රීඩකයා හොඳයි නේ. ඌ ටිකක් ලකුණු ගහන ක්‍රීඩකයෙක්. හරි. ඒතර අපේ ක්‍රීඩකයා බැට් කරන්නේදී යාගේ දත්ත ටික මේ දත්ත ටික දිහා බලලා කිව්ව හැකි හොඳට ගහන එකෙක්ද නේ. හොඳට බෝල් කරලා විකට් ගන්න එකෙක්ද කියලා කිව්ව හැකිනේ. හරි CA වා කීයක් ගහලා තියනවද? හරි. ඒවත් ළමයි වැදගත්. දත්ත කියන එක වැදගත් ඈ. අපි මේ පාඩමේ දත්ත නිරූපණය කරන ක්‍රම ඉගෙන ගන්නවා. හරි. ඊට පස්සේ රූලක් කරලා ලියන්න. එම එක්ස්ප්‍රෙස් කරගන්නා දත්ත එම එක්ස්ප්‍රෙස් කරගන්නා දත්ත එම එක්ස්ප්‍රෙස් කරගන්නා දත්ත විවිධ ක්‍රම මගින් නිරූපණය කළ හැකිය.
විවිධ ක්‍රම මගින් නිරූපණය කළ හැක. හරි. අපි තමයි කිහිපයක් කියලා ගමු. දත්ත අපි එකතු කරගන්න සහ නිරූපණය කරන ක්‍රම. හරි. උදාහරණයක් කියලා දාලා එකක් තමයි වගු. වගු වල අපිට පුළුවන් දත්ත නිරූපණය කරන්න එක රැස් කරගෙන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති උන්ත්‍රපත්‍ර සටහන. මතකද? උන්ත්‍රපත්‍ර සටහන. උන්ත්‍රපත්‍ර සටහන. ඊට පස්සේ තව ඉගෙන ගත්තා ඔයගොල්ලෝ චිත්‍ර පස්තාල. ලියාගන්න. මේ දත්ත නිරූපණය කරන ක්‍රම චිත්‍ර පස්තාල. ඊට පස්සේ තමයි ඉගෙන ගත්තා තීර පස්තාල. හරි. ඊට පස්සේ දැන් අපි ළමයි අද ඉගෙන ගන්නවා මෙන්න මේ වටපස්තාර කියන එක. මේවා ළමයි ඔයගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන තියෙන එක. දැන් අලුත් එකක් තියෙනවා වටපස්තාර. හරි වටපස්තාර. ඔය ටික දැන් ලියාගමු. දත්ත නිරූපණය කරන්න පුළුවන් ක්‍රම. හරි. පැහැදිලිද? හොඳයි. හරි ළමයි. ඉවද දත්ත නිරූපණය කරන්න පුළුවන් ක්‍රම. හරි. දැන් අපි පොඩි උදාහරණයක් ගමු. මම සිද්ධියක් දෙනවා මෙහෙම. හරි පන්තියේ ළමයි 40ක් ඉන්නවා. මම පන්තියට ඇවිල්ලා ළමයිගෙන් ඇහුවාම ඕගොල්ලෝ කැමතිම ක්‍රීඩාව මොකක්ද කියලා ළමයි අපි ගණන් කරගන්න පුළුවන් මේ ක්‍රීඩාවට මෙච්චර ප්‍රමාණයක් කැමතියි කියලා. හරි. මේක ලියුවද? හරි. ලියන්න මෙහෙම පොඩි නිකන් ප්‍රශ්නයක් වගේ ලියාගමු. මම ඒක පැහැදිලි කරලා කියලා දෙන්නම්. මේ වටවස්තාරයෙන් අපි කොහොමද දත්ත ටික නිරූපණය කරන්නේ? දැන් මේ ටික ඕගොල්ලෝ මීට කලින් දන්නවා නේ. වගු පාවිච්චි කරනවා, උන්ත්‍රපත්‍ර සටහන, චිත්‍රපස්තාන, තීරපස්තාන. ඒ ටික මීට කලින් ඉගෙනගෙන තියෙනවා. හරි. අපි ඕන අද තීරපස්තාරයේ දොත් අනිමු. වගුවක් පාවිච්චි කරලා දත්ත ටික දෙන්නම්. හරි. ලියන්න මෙහෙම. පහත වගුවේ දැක්වෙන්නේ පන්තියක සිටින ළමයින් 40 දෙනෙකු කැමැතිම ක්‍රීඩාව පිළිබඳ තොරතුරුය. හරි. අපි ඉස්සෙල්ලා ළමයි මේ වගුව ඇද ගන්න ඕනේ. මම මේ වගුව දෙනවා ඔයගොල්ලන්ට. හරි. මේ වගුවේ ළමයි දැක්වෙන්නේ පන්තියේ ළමයි 40ක් ඉන්නවා. ඒ ළමයි 40 දෙනා කැමති ක්‍රීඩාව. හරි. මේ වෙතර ගන්නම් ඒගොල්ලෝ කැමති ක්‍රීඩාව. ඒ ක්‍රීඩාවට කැමති ළමයින් ගන්න. මේ සිසුන් සංඛ්‍යාව. හරි. මේ වෙතර අපි ගමු සිසුන් සංඛ්‍යාව. හොඳයි. එකක් ගාලා මේ වගුව ඇද ගන්න සිසුන් සංඛ්‍යාව. හරි. මම මේකේ ක්‍රීඩා ළමයි 4ක් දෙන්නම්. අපි ගමු ක්‍රිකට් නේ. ක්‍රිකට් මොනවාරි ක්‍රීඩා 4ක් ගමු. ක්‍රිකට්, වොලිබෝල්, ඊට පස්සේ දාවනම් ක්‍රිකට් ක්‍රීඩාව ගමු. ඊට පස්සේ වොලිබෝල්, netball සහ අපි ගමු එල්ලේ නේ. හරි. මෙන්න මේ ක්‍රීඩා හතරට තමයි ළමයි 40 දෙනා කැමති වෙලා තියෙන්නේ මෙහෙම. ක්‍රිකට් ක්‍රීඩාවට ළමයි 20ක් කැමති. පන්තියේ ළමයි 40යි ඉන්නේ ඔක්කොම 40 දෙනාගේ 20 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. වොලිබෝල් ක්‍රීඩාවට කැමති 10 දෙනෙක්. ළමයි 10 දෙනයි කැමති වොලිබෝල් ගන්න. netball ක්‍රීඩාවට ළමයි 5ක් කැමති. එල්ල ක්‍රීඩාවට ළමයි 5ක් කැමති. ඔක්කොම ළමයි 540. හරි.
ළමයි 40 දෙනාගෙන් ගත්ත දත්ත නේ ඔන්න ඔය ක්‍රීඩා හතරට කැමැති ළමයි ප්‍රමාණය තමයි නිරූපණය වෙන්නේ. හරි. ඔන්න ළමයි මම ওই දත්ත ටික වගුවකින් නිරූපණය කරගත්තා. පැහැදිලිද? පක්කලා අඳින්න වගුව. ඉක්මනට අඳින්න වගුව. හරි. ඉවරද? මේ ටික ඉවරද ළමයි? වගුව ඉවරයිද ලියාගෙන? ඉවරයි. හැමෝම ඉවරයිද? ඔව්. හරි. ඉවරයි වෙලා වෙතිනේ. හරි. දැන් මම මෙහෙම ප්‍රශ්න කිහිපයක් දෙනවා. හරි. ලියන්න පළවෙනි එක. හරි බලමු ඔයගොල්ලන්ට මතකද කියලා. ප්‍රොමිලක්කන් එක ලියන්න. ඉහත දත්ත චිත්‍රපස්තාරයකින් දක්වන්න. ඉහත දත්ත චිත්‍රපස්තාරයකින් දක්වන්න. ඉහත දත්ත චිත්‍රපස්තාරයකින් දක්වන්න. හරි. දැන් චිත්‍රපස්තාරයකින් නිරූපණය කරන්න ඕනේ. මේ දත්ත ටික. හොඳයි. දැන් අපි චිත්‍රපස්තාරයකින් නිරූපණය කරන්න තමයි මේ විදිහට අපිට මේ වගේ නිකම් වගුවක් වගේ හදා ගන්න වෙනවනේ කොහොමද? හරි. මේ විදිහට වගුවක් වගේ හදා ගන්න. හරි. හදාගෙන මම මේ පැත්තේ දානවා මේ ක්‍රීඩා හතර නම් ටික. හරි. ක්‍රීඩා හතරේ නම් මොනවද? එකක් තමයි ක්‍රිකට්. බලන්න. ක්‍රිකට් ඊට පස්සේ වොලිබෝල් බලාගෙන ඉන්න වොලිබෝල් අනිත් ඒවා සාමාන්‍ය දේවල්. ඔයගොල්ලෝ 6 8 ඉගෙන ගත්ත ඒවා. සහ නෙට්බෝල් ඊට පස්සේ ළමයි එල්ලේනේ. ඔන්න මේ ළමයි කැමති ක්‍රීඩා හතර. දැන් මේ එක එක ක්‍රීඩාවට කැමති ළමයි සංඛ්‍යාව අපි චිත්‍රපස්තාරයකින් නිරූපණය කරන්නේ. එතකොට අපි මොනවා හරි ළමයි 60 තලයක් පාවිච්චි කරන්න වෙනවා සංකේතයක්. නේ නිරූපණය කරන්න මේ රූප හරි රවුමක් හරි ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන ඕනනම් දැන් ඕනනම් මේ වගේ රවුමක් පාවිච්චි කරන්න පුළුවන් නේ. හරිද? නිරූපණය කරන්නේ මෙතන සංඛ්‍යාව. එතකොට ඕනනම් දැන් මේ රවුමකින් දැන් එකක් නිරූපණය කරනවා කියලා ගත්තොත් ළමයි ක්‍රිකට් ක්‍රීඩාවට කැමති 20 දෙනෙක් ඉන්නවා නම් රවුම් 20ක් අඳින්නේ. එතකොට කරදරයිනේ. ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට අපි 20ක් කැමති රවුමකින් දෙන්නේ නිරූපණය කරනවා කියලා ගත්තොත් රවුම් 10ක් අඳින්න ඕනේ. එකක් වැඩිනේ. හරි. මට මතක් කියන්න මෙතන හොඳ පරිමාණයක්. එක රවුමකින් කී දෙනෙක් නිරූපණය කරනවා කියලා ගමුද? මෙතන ඔක්කොම මහේ ගුණාකාරයෙන් ඉඳලා ඕන ලේසි පහක් නිරූපණය කරනවා කියලා ගන්න පුළුවන්. නේ? ඔව් හොඳයි. එක රවුමකින් 5 දෙනෙක් නිරූපණය කරනවා ළමයි. එතකොට 20 දෙනාට ළමයි රවුම් කීයක් ගන්නවා නැද්ද? රවුම් 5ක් 4ක්ද? ඈ? රවුම් ඔව් 4ක් එන්නනම් 20ක් නිරූපණය වෙනවා. ඊට පස්සේ වොලිබෝල් ක්‍රීඩාවට ළමයි 10ක් කැමතියි. එතකොට රවුම් දෙකක් යන්නනම් ඇතිනේ. පහේව දෙකක්. ඔව්. ඊට පස්සේ මේ දෙක නම් කෙලින්ම එක රවුම් යන්නනම් ඇති. එහෙම නැත්නම් දැන් රවුම් ඕනෙත් නැහැ. මිනිස් රූපකින් ඉන්නත් පුළුවන් නේ. මතකයිනේ. මේක මිනිස් රූපයකින් අර ෆෝටෝ පිටායෝ වගේ හදින්න එහෙම වගේ නේ. ඔව්. එතන අපිට පරිමාණයක් වගේ ගන්න පුළුවන් මේක මේ රූපෙකින් මේක මේ 60 තලයේදී මොකක් හරි රවුමක් හරි මිනිස් රූපයක් හරි කමක් නැහැ. මම පහක් කියලා ගත්තොත්
ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි ඉන්නවා 20 දෙනෙක්. එතකොට මේ වගේ ඒවා හතරක් අඳින්න වෙනවනේ. 5යි 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 5යි. පැහැදිලිද? පටන් ගන්න. මෙන්න තමයි චිත්‍රපටාරයකින් නිරූපණය කරන විදිය. මේක අරින්න ගන්න. මේක ලියන්න. මේක රූපයකින් 5 දෙනෙක් නිරූපණය කරනවා. එක රූපයකින් මෙතන ළමයි 5ක් නිරූපණය කරනවා. වොලිබෝල් වලට ළමයි 10 දෙනෙක් කියන්නේ මෙතන රූප දෙකක් ඇඳනම් ඇති. නෙට්බෝල් වලට 5 දෙනෙක් කියන්නේ එක රූපයක් ඇඳනම් ඇති. නේද? එල්ලේ වලටත් එහෙමයි. ඔන්න චිත්‍රපටාරයකින් නිරූපණය කරා. හරි මේ දත්ත ටික චිත්‍රපටාරයකින් නිරූපණය කරා. හරිද? ඉවරයි. හැමෝම හරි හොඳයි. මේක ඉවරයි නේද? හොඳයි. ඊට පස්සේ දෙනවා මම ඒක ඊළඟ එක රෝමිලක්කන් දෙක. හරි. දැන් ඉහත තොරතුරු දත්ත ටික චිත්‍රපටාරයකින් නිරූපණය කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම ළමයි කියනවා ඉහත දත්ත තීරපස්ථාරයකින් නිරූපණය කරන්න. හරි රෝමිලක්කන් දෙකනේ. හරි කියන්න. ඉහත දත්ත නැත්නම් තොරතුරු තීරපස්ථාරයකින් නිරූපණය කරන්න. ඉහත දත්ත තොරතුරු තීර ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න. ඉහත දත්ත තීර ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න. හොඳට අහගන්න. හරි. දැන් තීර ප්‍රස්ථාරයක් අපි ඔයගොල්ලෝ නොකරයි. අපි ඉස්සෙල්ලා මේ විදිහට අක්ෂ දෙකක් ඇඳ ගන්න වෙනවා. හරි. ඔව්. මේ පැත්තට අපිට ගන්න එක තමයි මේගොල්ලෝ කැමති ක්‍රීඩාවනේ. ක්‍රීඩාව. මේ පැත්තට ගත හැකි සිසුන් ගණන, සිසුන් සංඛ්‍යාව. සිසුන් සංඛ්‍යාව. හරි. මේක අපිට කැමති ක්‍රීඩාවක් තමයි ක්‍රීඩා හතරක් තියෙන මේ හතරෙන් නම ලියන්න ඕනේ. හරි. ක්‍රිකට් පැත්තට ලියුවත් කමක් නැහැ. ක්‍රිකට්. ඊට පස්සේ වොලිබෝල්. ඉක්මනට අදින්න බලන්න වොලිබෝල්. ඊට පස්සේ netball. ඊට පස්සේ එල්ලේ නේ. හරි. ඊට පස්සේ මේකට ළමයි මේක ලකුණු කරගන්න එපා යගේ යන්නේ. හරි. ළමයි වැඩිම ප්‍රමාණයක් ළමයි ඉන්නේ 20 නේ. වැඩිම ප්‍රමාණයක් ඉන්නේ 20 හින්දා අපිට 20 දක්වා තිබුණා හැකිනේ. මේක අපිට සමාන අංගු හතරකට බෙදා ගත්තොත් මේක 5යි මෙතන 10යි 15යි 20යි හරි. ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි 20ක් ඉන්න ඉඳලා අපි තීරයක් අදින්න ඕනේ මෙතනින් නේ. මෙතනින් තීරයක් අදින්න ඕනේ 20ක් උසට. බලන්න. මෙතනින් තීරයක් අදින්න ඕනේ කෙලින් ඕගොල්ලෝ අදින්න දෙන්නේ නැතුව 20ක් උසට.
ඔන්න ළමයි ක්‍රිකට් වලට කැමති ළමයි ටික ඕන පාඩ කරන්න. මෙන්න ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි ටික අපි නිරූපණය කරා. වොලිබෝල් වලට ළමයි 10ක් ඉන්නවා. මෙතනින් අදින ළමයි 10ක් උසට දිගට. 10ක් උසට දිගට යනවා හරි. පාඩ කරනවා. නෙට්බෝල් වලට ළමයි 5ක් කැමති. 5ක් උසට ගගලා ඉන්න තියෙනවා. හරි වගේ පළවෙනි ගත්තේ ආයෙ ගන්නන්න ඕනේ. එල්ලේ වලට 5 දෙනෙක් කැමති. අනිත් 5ක් උසට තියෙනවා. ඔන්න තමයි අපි මේ තොරතුරු ටික නිරූපණය කරා මොකකින්ද? තීර ප්‍රස්ථාරයකින්. හරි. මේ චිත්‍ර ප්‍රස්ථාරයකින් මේ තීර ප්‍රස්ථාරයකින් නිරූපණය කරා. හරි. හරි. ඉතින් අපිට මේක දිහා බලලා කිව්වා තමයි වැඩිම ළමයි සංඛ්‍යාවක් කැමති ක්‍රීඩාව මොකද්ද? ඔව්. ක්‍රිකට්. නේ. ඊට පස්සේ අඩුම ළමයි සංඛ්‍යාවක් කැමති ක්‍රීඩා දෙකක් තියෙනවා. නෙට්බෝල් සහ එල්ලි. හරි. වොලිබෝල් ක්‍රීඩාවට කැමති ළමයි සංඛ්‍යාව 10යි. මේවා කියන්න පුළුවන්. ක්‍රිකට් වලට කැමති ළමයි සංඛ්‍යාව වොලිබෝල් වලට කැමති ළමයි සංඛ්‍යාව වගේ දෙගුණයක්. නේ? මේ වගේ දෙගුණයක් තමයි මේකේ උස තීරේ. ඒකටත් ගාලා කිව්ව හැකි ගැටි තමයි. නේ? සමාන සිසුන් සංඛ්‍යාව කැමති ක්‍රීඩාවන් හැවුවොත් නෙට්බෝල් සහ එල්ලි. අර මේකෙන් අපිට අහන්න පුළුවන් ප්‍රශ්න නේ. හොඳයි. දැන් ওই ටික ඕගොල්ලන්ට මම හිතන්නේ අලුත් දේවල් නෙමෙයි මතකයි. මම ගොඩක් මතක් වෙනත් එක තමයි මේ දෙක දුන්නේ. දැන් රොමිලක්කන් 3 අපි බලමු ළමයි දැන් අපි අලුත් ක්‍රමයක් ඉගෙන ගන්නවා මේ වටපස්ථාර ක්‍රමය. හරි මේකට කියන්නේ චිත්‍රපස්ථාර ක්‍රමය. මේක තීරපස්ථාර ක්‍රමය. දැන් අනිත් එක තමයි වටපස්ථාර. මේ රවුමක් ඇතුලේ ළමයි අපිට පුළුවන් මේ තොරතුරු නිරූපණය කරලා පෙන්නන්න. නේ රවුමක් ඇතුලේ වෘත්තයක් තුල. හරිද? ළමයි මෙතන අපි ගත්තොත් මේ දත්තයට අදාළ සංඛ්‍යාව නේ මේක නම් සිසුන් සංඛ්‍යාවනේ නේ. ඔව් මේ ප්‍රමාණය නිරූපණය වෙන්නේ තීරයක උසින්. තේරුණානේ? මේකේ ප්‍රමාණය නිරූපණය වෙන්නේ තීරයක උසින්. ඔය තීරයක උසින්. තේරුණානේ? තීරයක උසින්. දැන් අපි එන්න හදන්නේ වටපස්ථාරයකින් කොහොමද මම කියලා දෙන්නම් මේ තොරතුරු ලේසියෙන්ම අපිට නිරූපණය කරන්න පුළුවන්. මේ වගේම තමයි අමාරු නෑ. හරි. දැන් අංක කීයද? රොමිලක්කන් 3. රොමිලක්කන් 3 දාන්න මෙහෙම. ඉහත දත්ත වට ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න. ඉහත දත්ත වට ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න. හරි. දැන් මෙතන ළමයි මෙන්න මෙහෙම දෙයක් අපි කරන්නේ. දැන් ඉස්සෙල්ලා අහගෙන ඉන්නකො. ගානක් දෙකක් හදද්දි මේක තේරෙනවා ලොකු දෙයක් නෙමෙයි. අපි ඉස්සෙල්ලා ළමයි රවුමක් ඇඳ ගන්න ඕනේ වෘත්තයක්. කව කට්ටක් ළඟ තියෙනවද? හරි බෝතල මූලියක් හරි අරන් සාමාන්‍ය ටිකක් ලොකුවට
සාමාන්‍ය ලොකුවට රවුමක් ඇද ගන්න ඕනේ. හරිද? වටවස්ථාන කියලා කියන්නේ වටයක් කියලා කියන්නේ රවුමක් නෙමෙයි. ඔව්. හරි අහගෙන ඉන්න මේ වගේ අපි රවුමක් ඇද ගන්න. වෘත්තයක්. හරි කවරක් හරියනවා නම් හොඳයි නේ. මේ වගේ හොඳට රවුමක් ඇද ගන්න. හරි. ඔයගොල්ලෝ කවරෙන් අනින්නේ ඔක ඇද වෙන්නේ නැතු ගන්න නැහැ ඉන්නේ. හරි. ලස්සන හොඳයි. මේකට අපි කියන්නේ වටයක්. වටයක් කියලා කියන්නේ මේ වෘත්තයක් නේ. හරි. හොඳයි. මේ වගේ ඉස්සෙල්ලාම රවුමක් ඇද ගන්න වෙනවා ඔයගොල්ලන්ට. හරි. ඔයගොල්ලෝ ගන්න අදින්න රවුම කවවට්ටෙන් ඇද වෙන්නේ නැතුව. හරි මම මේ දෙක ප්‍රශ්න වෙලා වගේදී. හරි ඔයගොල්ලෝ ගන්න අදින්න ඕනේ. ඇද වෙන්නේ නැතුව. කවවට්ට විදිහට නම් හරි ඈ. හරිද? හරි. හොඳයි. ඔය වගේ ඉස්සෙල්ලා රවුමක් ඉස්සෙල්ලා අහගෙන ඉන්න මම කියලා දෙන්නම් ක්‍රමය. ඔන්න අපි රවුමක් හැංගා. උද්දේම. මේ කවකට්ටේ තුඩ තිබ්බ තැන තමයි උත්තේ කේන්ද්‍රය මේ තියෙන්නේ. හරි කවකට්ටම කියලා රවුම හැංගා. එන්න උත්තේ කේන්ද්‍රය. හරි. දැන් ළමයි අපි දැන් තීරපස්ථාරය කියන්නේ තීර වලින්නේ. තීරපස්ථාරයක් කියන්නේ අපි දත්ත ටික නිරූපණය කරේ තීර වලින්. පටපස්ථාරයේ ළමයි අපි දත්ත නිරූපණය කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩ වලින්. එතකොට මේකෙත් ඇතුලේ මේ අපි තීර අදින්නේ නැහැ. කේන්ද්‍රික ඛණ්ඩ වලින්. අර මේකේ තීරයකින් නිරූපණය මේකේ තීරයකින් නිරූපණය කරන දත්ත ටිකම මේකේ අපි කේන්ද්‍රික ඛණ්ඩ වලින් නිරූපණය කරනවා. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා මතකද බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයක්. අපි කරා නේද කේන්ද්‍රික ඛණ්ඩ කලින්. මම පොඩ්ඩක් ආයි පෙන්නන්නම්. සමහරවිට මතක නැහැ ඉතින්. හරි. ගිය මාසේ හෝ කලින් මාසේ නිකරේ නේ මුලමනේ කේන්ද්‍රික ඛණ්ඩම පෙන්නුවා. අර බෙසිල් බෝඩ් වල යදපුවා පෙන්නුවා. මතකද හැමෝටම? ළමයි කේන්ද්‍රික ඛණ්ඩ ඔය දැන් මේ තියෙන්නේ වෘතය. නේ? බලා ගන්න. පේනවද? පේනවා. මේ තියෙන්නේ මොකද්ද? වෘතයක්. මම මේ ඇදලා තියෙන්නේ වෘතයක් නේ. හරි මේ වගේ වෘතයක්. මේක කේන්ද්‍රය දන්නවා ඔයගොල්ලෝ. ඔව් මොකක්ද ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ? මේ තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩෙ මේ. ඒ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ ළමයි මේ වගේ ඡාප කොටසකින් සහ අරයවල් මේක අරයක් මේකත් අරයක් නේ. ඔව්. ඡාපයකින් සහ අරයවල් දෙකකින් මායිම් වන ප්‍රදේශයට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඊට පස්සේ මෙතන මේ තියෙන කෝණයට මොකක්ද කියන්නේ? මේ කෝණයක් තියෙන්නේ මේ අර කේන්ද්‍රික ඛණ්ඩේ දිනවා මෙතන කෝණයක්. කෝණේ. ඒකට අපි කියන්නේ මොන කෝණෙද? වෙන්නේ මතක නැහැ. කේන්ද්‍ර කෝණය. මතක් වුණාද? කේන්ද්‍ර කෝණය. හරි. දැන් අපි ළමයි මේකේ අඳින්නේ මේකේ ඇද තීරණේ. ඔව් මේකේ ළමයි අපි අඳින්නේ මොනවද? කේන්ද්‍රික ඛණ්ඩ. මෙන්න කොහොම ඇඳන්නේ. අය තව එකක් ඇඳන්නේ. 1 2 3 4ක් තියෙනවානේ මේකේ තීර. ඒ වගේ මේ වෘත්තයේ අපි කේන්ද්‍රික ඛණ්ඩ 4ක් අඳින්න ඕනේ. අරගේ තීර 4 නම් මේකේ කේන්ද්‍රික ඛණ්ඩ 4යි. හරි එතකොට අපිට එක එක කෝණ සහිත කේන්ද්‍රික ඛණ්ඩ අදින්න වෙනවා නේ. ඒක කේන්ද්‍ර කෝණයේ අංශක 120ක් සහිතව එන්න පුළුවන්. හරි. කේන්ද්‍ර කෝණයේ අංශක නේ 180ක් එන්න පුළුවන්. අපි දන්නේ නැහැ. අපි බලමු අඳිද්දි කොහොමද හොයන්නේ කියලා නේ. මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩ තමයි එන්නේ එතකොට. පැහැදිලිද? හරි. නේ එතකොට හරි දැන් මේ වගේ එන්න පුළුවන් මේ කේන්ද්‍රික ඛණ්ඩ හරි මේක අංශක මේ 180යි මේ කෝණය 120යි ඒකේ කේන්ද්‍ර කෝණයනේ මේ කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය 120යි මේ කේන්ද්‍ර ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණය 180යි තව එකක් බලන්න ඊට පස්සේ මේක කේන්ද්‍ර කෝණය කීයද 60යි නේ ඔව් මට කියන්න ළමයි මේකේ දැන් කේන්ද්‍රික ඛණ්ඩ කීයක් තියෙනවද මේකේ සම්පූර්ණ මේ වෘත්තේ මම මෙතන පෙන්නනවා කේන්ද්‍රික ඛණ්ඩ කීයක්ද ලකල් කියන්නේ
මේකේ පෙන්නලා තියෙන කේන්ද්‍රික තුනක් තියෙනවා මේ. ඔය. දැන් මේකේ ළමයි කීයක් තියෙන්න ඕනේද? 4ක් තියෙන්න ඕනේ. ඇයි මේ 4ක් තියෙනවා? ක්‍රිකට් වලට එකක් අපි අදින්න ඕනේ නේ? වොලිබෝල් වලට එකක් අදින්න ඕනේ, නෙට් බෝල් වලට එකයි, එල් වලට එකයි. දැන් අපි මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩ 4කින් මේ தත්ත ටික නිරූපණය කරලා පෙන්නන්නයි හදන්නේ. පැහැදිලිද? කේන්ද්‍රික ඛණ්ඩ 4ක් අපි හරි. ඒකත් තේරුණානේ හොඳයි. දැන් මෙහිදී ළමයි අපි දත්ත මේ වෘත්තයක් ඇඳ කේන්ද්‍රික ඛණ්ඩ වලින් නිරූපණය කරන කියනවා වටපස්ථාරයක් අඳිනවා කියලා. කියන්නේ එහෙම. කියන මෙහිදී වෘත්තයක් ඇඳ රවුමක් වෘත්තයක් ඇඳ එක් එක් දත්තවල විශාලත්වයන් කේන්ද්‍රික ඛණ්ඩ මගින් වෘත්තය තුල නිරූපණය කිරීම සිදු කරයි. වෘත්තය තුල නිරූපණය කිරීම සිදු කරයි. හරි. දැන් බලන්න ළමයි මේක අමාරු නෑ පොඩි දෙයක් තියෙන්නේ හරියට අහගෙන ඉන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට ටක් ගාලා තේරෙනවා මොකක්ද මෙතන උනේ කියන එක. දැන් හැමෝටම පුළුවන් තීරපස්ථාරයක් අඳින්න. හැමෝටම පුළුවන් චිත්‍රපස්ථාරයක් අඳින්න. දැන් මම මේ අද මේ පාඩම කියලා දුන්නාම අද ඉඳන් හැමෝටම පුළුවන් වෙන්න ඕනේ වටපස්ථාරයක් අඳින්න. හරි මම දැන් ඔන්න ඇඳලා පෙන්නන්නයි හදන්නේ. හරි. දැන් ඉස්සෙල්ලාම අපිට දීපු දත්ත ළමයි වර්ග 4ක් තියෙනවනේ. මොනවාද මේ දත්ත වර්ග 4? ක්‍රිකට් වලට කැමති ළමයි, වොලිබෝල් වලට කැමති ළමයි, නෙට් බෝල් වලට කැමති ළමයි, එල්ලේ වලට කැමති ළමයි. එහෙනම් ටක් ගාලා ඔළුවට ක්ලික් වෙන්න ඕනේ. මේ වටපස්ථාරයෙන් මේක නිරූපණය කරද්දී රවුමක් ඇඳලා මේක ළමයි කොටස් 4කට බෙදන්න ඕනේ. කොටස් කීයකටද? මේ රවුම කොටස් 4කට වෙන් කරන්න ඕනේ. ඒක තේරෙනවද? මේකේ තියෙන 4ක් අඳිනවා වගේ මේකේ ළමයි මේ රවුම මට කියන්න කොටස් ඒ කියන්නේ කේන්ද්‍රී ඛණ්ඩ 4කින් නිරූපණය කරන්න ඕනේ. කේන්ද්‍රී ඛණ්ඩ 4කට මේක වෙන් කරන්න ඕනේ. ඒක හැමෝටම තේරෙනවද? මේ ගානේ දත්ත ටික අපි නිරූපණය කරද්දී තේරෙනවා. කේන්ද්‍රී ඛණ්ඩ 4ක් ඕනේ. එහෙම කිව්ව ගමන් ඔයගොල්ලෝ රක්ෂාලා හරි සමානව මෙහෙම බෙදාගෙන ගියොත් හරිද? ඒ කියන්නේ මෙතන අංශක 90. හරි මෙතන ලියනවා ක්‍රිකට් මේකේ වොලිබෝල් මේකේ නෙට් බෝල් මේකේ එල්ලේ. එහෙම කරොත් හරිද? බෑ. එහෙම කරන්න තිබ්බා කොහොම උනානම්ද? කේන්ද්‍රී ඛණ්ඩ 4 විශාලත්ව සමසේ ඔහොම බෙදන්න තිබ්බා. නේ? කේන්ද්‍ර කෝණ 90 එන විදිහට මම කේන්ද්‍රී ඛණ්ඩ 4 වෙන් කරාම විශාලත්ව සමාන වෙනවා. එහෙම කරන්න තිබ්බ ළමයි ක්‍රිකට් වලටත් ළමයි 10ක් කැමති වෙලා, වොලිබෝල් වලටත් ළමයි 10ක් කැමති වෙලා, නෙට් බෝල් වලටත් ළමයි 10ක් කැමති වෙලා, එල්ලේ වලටත් ළමයි 10ක් කැමති වුණා නම් නේ සමසේ හිටියනම් කේන්ද්‍රී ඛණ්ඩ 4 අපිට විශාලත්ව සමාන වනසේ වෙන් කරන්න පුළුවන්. දැන් එහෙම කරන්න බෑ. මට කියන්න ලොකුම කේන්ද්‍රී ඛණ්ඩ ඉන්න ඕනේ මොන ක්‍රීඩාවට කැමති ළමයිටද? අර වැඩිම උසකට තීරයක් යන්නේ වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්නේ. ඔව් ක්‍රිකට් නේ? ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි 20ක් ඉන්නවනේ. මේකේ තීරයේ උස වැඩිම ඒකේ. එහෙනම් මේකේ ළමයි කේන්ද්‍රී ඛණ්ඩ විශාලත්වයේ වැඩි වෙන්න ඕනේ ක්‍රිකට් වලට. ඔව්. එතකොට වොලිබෝල් වලට ළමයි 10නේ. එතකොට මේ ක්‍රිකට් වලට අපි යන්න තීරයේ උසින් භාගයක් වුණා.
වොලිබෝල් වලට යන්න තීරේ උස. ඒවන් මට කියන්න මේකේ ක්‍රිකට් වලට අදින කේන්ද්‍රී කණ්ඩේ විශාලත්වයෙන් හරි භාගයක් වෙන්න ඕනේ වොලිබෝල් වලට අදින කේන්ද්‍රී කණ්ඩේ. නේ? ඔව්. ඊට පස්සේ ඒකිනුත් භාගයක් වෙන්න ඕනේ මේ දෙකට. හරි. අන්න ඒ විදිහට ළමයි අපි මේ කේන්ද්‍රී කණ්ඩ හතර වෙන් කරන්න ඕනේ. මම කියන එක තේරෙනවද? අර කේන්ද්‍රී කණ්ඩ වල විශාලත්වය ළමයි වෙනස් වෙනවා. සංඛ්‍යාව වෙනස් වෙtti. තේරෙනවද? ඔව්. හරි. පැහැදිලිද ඒක? හැමෝටම තේරෙනවද? එතකොට මේකේ තමයි මේ කේන්ද්‍රී කණ්ඩ හතර වෙන් කරද්දී එක සමානව වෙන් කරන්න බෑ. එහෙම පුළුවන් මේ එක සමානව කට්ටිය හිටියනම් සංඛ්‍යාව වෙනස් නේ 20යි 10යි 5යි 5යි මේ දෙකම සමානයි. ඒ දෙකේ ළමයි කේන්ද්‍රී කණ්ඩ කුඩා වෙන්න ඕනේ. වැඩිම විශාලත්වයක් තියෙන කේන්ද්‍රී කණ්ඩේ අපි නිරූපණය කරන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි නිරූපණය කරද්දී. හොඳයි. එහෙනම් ඔබම හරියන්නේ නැහැ. සමසේද ගන්න බෑ. නෑ ඒක තේරෙනවද? හරි. දැන් මට කියන්න ළමයි මෙතන ඔයගලන්ට තේරෙනවා මේකේ ළමයි දැන් කේන්ද්‍රී කණ්ඩ ඔක්කොගේම කේන්ද්‍රී කණ්ඩ මෙතන හතරක් නේ අපි වෙන් කරන්නේ. ඒ ඔක්කොගේම කේන්ද්‍ර කෝණ වල එකතුව කීයට සමානද? බලන්න කියන්නේ ඒක හරියට. කේන්ද්‍ර කෝණ වල එකතුව. කියන්නේ අංශ ගෝලී. ඔව් ළමයි සංඛ්‍යාව නම් 40යි. හරි. මේකේ නිරූපණය කරන ඔක්කොම ළමයි සංඛ්‍යාව 40යි. කේන්ද්‍රී කණ්ඩ හතරෙන්ම නිරූපණය වෙන්නේ ඔක්කොම ළමයි 40ක්. මම අහන්නේ ඒ ළමයි 40 මම අහනවා මෙතන අංශක කීයකින් නිරූපණය වෙනවද? අර කේන්ද්‍රී කණ්ඩ හතර සෙට් වුණාම සම්පූර්ණ ඌතයක් ඇවිල්ලා ඔය ලක්ෂයක් වටා පිටි කෝණයක් එනවා අංශක 360ක්. අන්න ඒකත් තේරෙන්න ඕනේ. හරි මේ ගානක එක වැදගත් ඈ. ඔව් මෙතන ළමයි කේන්ද්‍රී කණ්ඩ හතර එකට සෙට් වුණාම අංශක 360ක් එනවා. ඒ කියන්නේ ළමයි 40ක් ඉන්නවා මේකේ ඔක්කොම සංඛ්‍යාව 40යි. 40යි. හරි. ඒ කියන්නේ ළමයි 40ක් අංශක 360කින් නිරූපණය වෙනවා. ළමයි 40ක් ළමයි අංශක 360කින් නිරූපණය වෙනවා. ඔන්න හොඳට අහගන්න. ඔක තමයි ක්‍රමය. මෙතන මේ ගානේ ඔක්කොම ළමයි 40යි ඉන්නේ. ඒ ළමයි 40 දෙනා මේ වටපස්ථාරේ අපි ඇඳහම කේන්ද්‍රී කණ්ඩ හතරකින් අංශක 360ක් එනවා. මම අහනවා ළමයි අපිට ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි 20ක්. ළමයි 20ක් නිරූපණය කරන්න අඳින කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය කීයක් වෙන්න ඕනේද? හොඳයි 180ක් වෙන්න ඕන. කොහොමද ඒක දක්වලා කිව්වේ? ඔව් ඉතින් 40කට අංශක 360ක් යනවා නම් 40න් භාගෙනේ 20. ඔව් එහෙනම් මේ අංශක 360න් භාගයක් වෙන්න ඕනේ. හරි. අනුලෝම සමානුපාත. ඔව් අංශක 180ක කේන්ද්‍රී ඛණ්ඩයක් අඳින්න ඕනේ. නේද? ඒක ලේසි ළමයි. කරන්න දෙන්නේ මොකද්ද? මේක දෙකට බෙදන්න. මේ කොහොමද දෙකට බෙදුණා? හරි මේ ආරය මෙතන කේන්ද්‍ර කෝණය කීයද? අංශක 180. එහෙනම් ළමයි මම මේ යන්නේ ක්‍රිකට් ක්‍රීඩා මේ වගේ සාමාන්‍ය පාඩ කරනවා. හරි. මෙන්න මම ළමයි ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි නිරූපණය කරනවා මේ වගේ මෙතන අංශක 180ක් සහිත කේන්ද්‍රී ඛණ්ඩයකින්. මම මේ පාඩ කරේ මොකද්ද? ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි ටික නිරූපණය කරා. හරිද? මේකෙන් භාගයක් එනවා ළමයි. 40 භාගයක් 20. මේ ළමයි සංඛ්‍යාව ගත්තොත් 20ක් ඉන්නවා මේකේ. ඊට පස්සේ මම අහනවා වොලිබෝල් වලට. ළමයි කීයද? වොලිබෝල් වලට 10යි. අර කියන්නේ වොලිබෝල් වලට කැමති ළමයි ටික නිරූපණය කරන්න මේකේ අඳින කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍ර කෝණි කීයක් වෙනවද? දැන් ළමයි 20 නුත් භාගෙ 10යි කියන්නේ. හොඳයි. ටකල කිව්වේ හැටි. නේ 20 නුත් භාගෙ 10යි එන 180 නුත් භාගෙ වෙන්න ඕනේ. කීයද? ටකල වල කියනවා ඒ කියන්නේ හොඳ තේරෙනවා. අංශකය 90යි. එහෙනම් ළමයි අපි වොලිබෝල් සඳහා අඳින කේන්ද්‍රී ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය අංශක 90ක් එන විදිහට ගන්න ඕනේ හරියටම. එතන අංශක 90ක්. හරි මම ඒක නිකන් මොකකින් දාලා වෙන්නන්න නැත්නම් මේක Google පාඩ පැයක් කියලා නම් හොඳයි. මේ පාඩ පැයක් තියෙනවා. නැත්නම් කළු පාඩ නැත්නම් නැහැ. නැත්නම් බලාගන්න වෙන්නේ. එතන අංශක 90යි ඈ. ඒක අපි කළු පාඩෙත් වෙන්නේ. මම මේ කළු පාඩින් පාඩ කරේ ළමයි එතකොට වොලිබෝල් වලට කැමති. වොලිබෝල් වලට ලියන්න ඕනම කැමති ළමයි 10 දෙනෙක් ඉන්නවා. අන්නේ 10 දෙනා තමයි මේ කේන්ද්‍රී ඛණ්ඩයෙන් කේන්ද්‍ර කෝණය අංශක 90ක් වන කේන්ද්‍රී ඛණ්ඩය නිරූපණය වෙන්නේ. හරි. මේකෙන් එන්නේ ක්‍රිකට් වලට කැමති ළමයි ටික.
ඊට පස්සේ net ball වලටයි LA වලටයි ළමයි පහක් කැමතියි. මට කියන්න ඒ ළමයි පස් දෙනා අපි නිරූපණය කරන්න ආදින කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය කීයක් වෙන්න ඕනේද? අග්ගල කිව්වේ ඇයි? ඔව් හොඳයි. මේකිනුත් භාගේ 5. එහෙනම් මේකිනුත් භාගේ 45යි අංශක. අංශක 45යි. ඊට පස්සේ අපි යන්නොත් එතන අංශක 45. අංශක 45ක කේන්ද්‍රික ඛණ්ඩයක් නම් මේකේ ලකුණු කරනවා. අංශක 45යි. මේ හරි මම ඒක එතකොට නිකන් පාඩේ කරමු. මේක එතකොට මොකද්ද? net ball වලට කැමති ළමයි කීයක් ඉන්නවද? 5ක් ඉන්නවා. තව තුට්ටයි ඉතුරු නෙමෙයි. ඊට පස්සේ මට කියන්නේ LA වලට ළමයි 5ක් ඉන්නවා. එහෙනම් ඒකටත් අදාළ කේන්ද්‍ර කෝණේ කීව දෙන්න ඕනේ? අංශක 45. බලන්න හරියටම ළමයි. ආයි හොයන්න දෙයක් නෑ. මෙන්න මේ ඉතුරු වෙච්ච කේන්ද්‍රී ඛණ්ඩේ කේන්ද්‍ර කෝණේ කීයද? දැන් මෙතන 180යි, මෙතන 90යි, මේක 45. තව කීයද මෙතන තිබුණේ? 360න් මේ කෝණ තුන අඩු කරා නම් එකතු කරලා මෙතන ඊදෙන්නේ කෝණේ ඉතුරුනේ. ඔව් 45 තමයි ඉතුරුලා තියෙන්නේ. හරි ඒක තමයි ඊළඟ එක තමයි ඉතුරුනේ හරියටම. හරියට වෙනවා නේද? වෙනස් වෙන්නේ නැහැ. මේ ඉතුරු වෙච්ච එක මේ ඉතුරු වෙච්ච කේන්ද්‍රී ඛණ්ඩේ කෝණේ අංශක 45ක් වෙනවනේ. මේක 180යි, මේක 90යි, මේක 92 දෙකට බෙදුවාම හරියන්නේ 45 නේ හරි. හරි මම ඒක අලු පාටින් මාක් කරන්නම්. රේඛයේ ඉන්න ළමයි මොකද්ද? LA වලට කැමති. ළමයි පස් දෙනා නිරූපණය කරන කේන්ද්‍රී ඛණ්ඩේ. මට කියන්න මේ කියලා දුන්න එක තේරෙනවද? ඔන්න ළමයි අපි මේ දත්ත ටික වටපස්ථාරයකින් නිරූපණය කරා. හැමෝටම මේක තේරෙනවද? වටපස්ථාරයකින් නිරූපණය කරගන්න පුළුවන් වේද? හරි? ඔව් පුළුවන්. මේ එක එක ළමයි සංඛ්‍යාවකට මෙන්න මේක වැදගත් ළමයි. දැන් මෙතන ඉන්න ඔක්කොම ළමයි ගන්න 40යි. දැන් මේ ටික එකතු වුණාම ළමයි 40ක් මේක නිරූපණය වෙනවා. මේ මෙතන 20යි, මෙතන 10යි, 5යි, 40යි. ඊට අදාළ කේන්ද්‍ර කෝණය අංශක 360යි. ළමයි 40ක් කියන්නේ අංශක 360යි. එහෙනම් 20ක් කියන්නේ මේකෙන් භාගය. එහෙනම් මේකෙන් භාගය. කෝණය 180යි. 10ක් කියන්නේ මේකෙන් භාගය. එහෙනම් මේකෙන් භාගය අංශක 90යි. ටක් ගාලා ගන්න ඕනේ. 5ක් කියන්නේ මේකෙන් භාගය. එහෙනම් කෝණය මේකෙන් භාගය 45යි. ආයි 5 කියන්නේ 45යි. තේරෙනවද? ඉතින් ඔක තමයි තියෙන්නේ. දැන් ටක් ගාලා මේ වගේ රවුමක් ඇඳලා මේ විදිහට අදින්න මේක ලියා ගන්න ඕනේ මේ කෝණ ගණනය කරපු විදිය ටක් ගාලා. මේක මේ පැත්තේ ඇඳලා මේක මේ පැත්තේ ලියා ගත්තා. පටන් ගන්න මම විනාඩි කිහිපයක් දෙන්න ඉක්මන් කරන්න. මේක ඇඳලා මේක ලියන්න ඕනේ. හරි ඉක්මන් කරන්න.
හරි ඉවරයිද? හරි. ඒ ටික තේරෙනවද? දැන් ළමයි මෙන්න මේ දැන් අපි මෙතන වටපස්තාරේ අඳිච්ච රවුම ඇඳලා නේද ඉවරයි. හොඳයි. මේ එක එක කොටස් වලට අදාළ දැන් මේකේ යන්නේ තීර හතරක්නේ. මේකේ අදින්නේ කේන්ද්‍රී ඛණ්ඩ හතරක්. හරි. ඒවල විශාලත්වයේ තීරණය වෙන්නේ මේ කේන්ද්‍ර කෝණය මගින්. නේ? ඒකෝල ළමයි කේන්ද්‍ර කෝණය ගණනය කරන්න පුළුවන් මේ විදිහට ඉතාමත් ලේසියෙන්. තවත් ක්‍රමයක් තියෙනවා ඒකත් කියලා දෙන්නම්. හරිද? දැන් ඉස්කෝලේ ක්‍රමයේ ඔයගොල්ලන්ට උගන්වන්න පුළුවන් මේක තමයි කේටි ක්‍රමය. ටක් ගාලා මෙහෙම අපිට මේ මෙච්චරට මෙච්චර නම් අච්චරට කොච්චරද? ටක් ගාලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ඔයගොල්ලන්ට ඉස්කෝලේ උගන්වනවා මෙන්න මේ ක්‍රමය. හරි අපි ඒකත් පොඩ්ඩක් ලියා ගමු. මේ කෝණ ගණනය කරන්න පුළුවන් මෙහෙම. දැන් මේක අපි 180ක් කියලා ගත්ත අංශක නේ ක්‍රිකට් වලට කැමති ළමයි සංඛ්‍යාව නිරූපණය කරන කේන්ද්‍රී ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය අංශක 180ක් කියලා හොයාගත්තා ටක් ගාලා මේ. ඊට පස්සේ වොලිබෝල් වලට කැමති ළමයි සංඛ්‍යාව නිරූපණය කරන කේන්ද්‍රී ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය 90ක් කියලා ටක් ගාලා හොයාගත්තා මේ. හරි ඔහොම ටක් ගාලා හොයන්නත් පුළුවන්. හරි. එහෙම නැතුව අපිට සාමාන්‍ය මෙන්න මෙහෙම හොයන්නත් ක්‍රමයක් තියෙනවා ළමයි බලා ගන්න. ඒ වගේ වෙලාවක මෙහෙමත් කරන්න පුළුවන්. දැන් ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි නිරූපණය කරන කේන්ද්‍ර කෝණය හෙළිගෙනෙන්නේ. හරි ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය මෙන්න මෙහෙම වෙන්නේ. මෙච්චරයි කරන්න තියෙන්නේ. මට කියන්නකො ළමයි මෙතන 40න් නිරූපණය කරනවා අංශක 360. මේ ඔක්කොම ළමයි 40න් ඔක්කොම සිග අංශක 360කින් නිරූපණය කරාදී. මම අහනවා මෙහෙම දෙයක්. ඔක්කොම ටික 360කින් නිරූපණය කරාදී මම අහනවා 40න් 20ක් නිරූපණය කරන කෝණය කොච්චරක්ද කියලා. 40 දෙනාගෙන් 20 දෙනෙක්. එතකොට අපි කරන්නේ මේ අංශක 360 වැඩි කරනවා 40න් 20ෙන්. කීයද? 40න් 20ෙන්. නේ? දැන් බලන්න ළමයි උතන එන්නේ. මෙතන 40න් 20 අපි සරල කරොත් 20ට 20 ඒවා 1යි 40ට 20 ඒවා 2යි. දෙකෙන් එකයි. ඊට පස්සේ මේ දෙකට දෙකේ ඒවා 1යි 360ට දෙකේ ඒවා 180යි. ඒ කියන්නේ අංශක එන්නේ 180යි. එහෙම ගන්නත් පුළුවන්. ඊට පස්සේ වොලිබෝල් වලට අදාළ වොලිබෝල් වලට කැමති ළමයි නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය කොච්චරක්ද කියලා හොයාගන්න මෙහෙම. හරි. ළමයි ඔක්කොම අංශක 360කින් නිරූපණය වෙද්දී හරි කියන්න ළමයි ඔක්කොම 40යි 40න් කී දෙනෙක් ඉන්නවද වොලිබෝල් වලට කැමති? 10ක් ඉන්නවා. 40න් 10න් වැඩි කරන්න එතකොට 360. පැහැදිලිද? ඒතර මෙතන 10ට 10 වරක් 1යි 40ට 10 වරක් 4යි නේ 10 වරක් 4යි. ඊට පස්සේ 4ට 4 වරක් 1යි මෙතන 36ට 4 වරක් 9යි කියන්නේ මෙතන බිඳුවත් එක්ක අංශක 90ක් වෙනවා නේ. 4ට 4 ඒවා 1යි 360ට 4 ඒවා 90යි. ඒ කියන්නේ අංශක කීයද? 90යි. කොහොම හොයන්නත් පුළුවන්. තව ඕනනම් ඔයගොල්ලෝ නෙට් බෝල් වලටත් එහෙම ගන්න හැකියි නේ. හරි. તો නෙට් බෝල් වලට කැමති ළමයි සංඛ්‍යාව අපි එයාලට අදාළ කේන්ද්‍ර කෝණය හොයද්දී නේ ඔක්කොම ළමයි 40 දෙනාම අංශක 360කින් නිරූපණය කරද්දී ඔතන 4න් ළමයි 5 දෙනෙක් නේ. તો ඔතන ළමයි කැපුවොත් 5ට 5 ඒවා 1යි 40ට 5 ඒවා 8යි නේ. ඊට පස්සේ 8ට 8 ඒවා 1යි මෙතන 36ට කියලෙන්නේ. හරියටම 360 8න් කැපුවාම අංශක 45ක් කියලා එනවා නේ. හරිද? අංශක 45ක් කියන්නේ හරියටම කැපුවාම 8ට 1යි 360ට ඒවා 45යි. යොතන ළමයි අපිට අංශක 45යි කියලා ගන්න පුළුවන්. හරි ඒක සුට්ටක් ලියා ගන්න. ඉහත එක්කේ නේ ඉහත කේන්ද්‍රික ඛණ්ඩ වලට අදාළ කෝණ පහත ආකාරයෙන් ගණනය කළ හැකියි ලියන්නීම. හරිද? ඊට වඩා මේක ලේසි ළමයි ඇත්තටම. නේ ඔයගොල්ලන්ට තේරෙනවා මේක මේ ලේසියි. ටක් ගාලා මෙහෙම සරලව ගන්න පුළුවන්. මෙහෙම අල්ල ගන්නත් පුළුවන්. කොහොම කරත් එකයි ඉතින්. හරි ඊට පස්සේ මේක අරින්න තියෙන්නේ. හොඳයි. හරි දැන් අපි යන්නනේ. හරි කියන්නේ මෙහෙම ඉහත කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ. කියන්න ඉහත කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ පහත පරිදි
ඉහත කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ පහත පරිදිද සෙවිය හැක. පහත පරිදිද සෙවිය හැක. මේ රවුම් කරපු ලියා ගන්න ක්‍රිකට් වොලිබෝල් නෙට්බෝල් IL එක හොයන්න ඕනේ නැහැ ඉතින්. මේ දෙක සමානයි නම් කෝණ දෙකක් සමාන වෙන්න බෑ. නේ? අගාල. වැඩිම විශාලත්වයක් කියන එක තමයි වැඩිම කේන්ද්‍රීකරණයේ නිරූපණය වෙන්නේ විශාලම. උඩාම කේන්ද්‍රීකරණයේ නිරූපණය වෙන්නේ අදුම සංඛ්‍යාවක් ඉන්න එක. හරි. මේ තුන ලියාගත්තා නම් ඇතිනේ. එහෙම හොයන්නත් පුළුවන් ඈ කෝණ. හරි. පුතාලා ඔයාලා ගාව අච්චු පොත් තියෙනවද හැමෝටම 10 පන්ති අච්චු පොත එක කොටස හගාල අච්චු පොත ගන්න අච්චු පොත ඉක්මනට ගන්න අච්චු පොතේ පිටු අංක 128 අච්චු පොතේ පිටු අංක මම දන්නේ ඔයගොල්ලන්ගේ දැන් ඔය සමහර පොත්වල වෙනස් වීමක් වෙන්න පුළුවන්. හරි. අච්චු පොතේ මේ පාඩම් පෙරලා ගන්නකො 11 වෙනි පාඩම ඉක්මනට. ටක් ගාලා අච්චු පොතේ මේ තුන ලියලා ඉවර වෙලා අච්චු පොත් අරගෙන හැමෝටම අච්චු පොතක් තියෙනවනේ නැති කට්ටිය නැහැ කවුරුත්. අච්චු පොතේ ළමයි මේ පාඩම පෙරලාගෙන 11 වෙනි පාඩම ඒකේ බලන්න ළමයි මේ 11 වෙනි පාඩම පෙරලාගෙන 11 2 අභ්‍යාසය 11 2 අභ්‍යාස ඉක්ම කරන්න. හරි දැන් පාඩම වැඩි විතරයි තියෙන්නේ. අපි දැන් ගණන් දෙකක් විතර හැදුවාම හරියට තියෙන පාඩම ඉවරයි. 11 2 අභ්‍යාසය. හරි හම්බුණාද? මම පොඩක් ළමෙක් බලලා කියන්න මේ පිටුව කීයද ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන්නේ? 11 2 අභ්‍යාසය 128ද පිටුව? එකසි 26 සමහරවිට වෙනස් වෙන්න පුළුවන් එකයි මොනේ ඈ 126 හරි ඒකේ මට චුට්ටක් කියන්න ළමයි මෙන්න මේ ගාන තියෙනවද පළවෙනි ගාන 11 2 අභ්‍යාසයේ බලන්න මෙහෙම තියෙන්නේ පළවෙනි ගානේ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමයින් 40ක ගෙන් Taman වඩාත් කැමැතිම මාධ්‍ය පිළිබඳව විවසන ලදුව ලබාගත් තොරතුරු ඇසුරින් සකස් කළ විට වටපස්ථාරයක් පහත දැක්වේ. එහෙම ගානක් තියනවාද? ඒක තියෙන්නේ. ඔව්. හරි. ඔව් පිටුව පොඩ්ඩක් වෙනස්ලා ඇති. හොඳයි. දැන් අපි පොඩ්ඩක් අපි ඒකේ මේ ටියුට් එකේ ගණන් ටියුට් එක මම ඔයගලන්ට හරි අර ටියුට් එක දැන් මේ සතිය ගන්න. කලින් ටියුට් එකේ අපේ පාඩම් ටික ඉවරයිනේ. හරි ඊළඟ පාඩම් තුනට ඉන ටියුට් එක ගන්න ඕනේ. හරි කෙහෙල්ලෙල් ඉන්න ළමයි අපේ ගෙදරින් ගන්න ඕනේ. දුර ළමයිට මම PDF එක ගෙවුවාම print කර ගන්න වෙනවා. හරි මට ගිය සතියේ ඔයගොල්ලෝ කියන්න අමතක වුණා. නේ? කලින් ටියුට් එකකින් 10 වෙනි පාඩමෙන් ටියුට් එක ඉවරයිනේ. හරි 11 වෙනි පාඩම. ඒකේ දැන් අපි එමු ගණන් වලට දාන්න 11 2 අභ්‍යාසයේ මම අච්චුපතේ ගණන් කීපයක් හදන්නම්. ටියුට් එකේ ඒවා තියෙනවා. හරි. හැමෝම ළමයි දාන්න 11 2 අභ්‍යාසය. ප්‍රශ්නාංක 1. හරි. එතකොට මෙතන ළමයි දැන් වටපස්ථාරේ අදින්න ඕනේ නැහැ. ප්‍රශ්නාංක 1 දාලා ගාන කියවන්න මම පොඩක් බෝඩ් එකේ ඇදලා පෙන්නන්නම් වටපස්ථාරේ. මේ වගේ වටපස්ථාරයක් තියෙනවානේ. ළමයි මෙතන 40යි ඉන්නේ ඔක්කොම නේ. පන්තියේ ගිය ළමයි 40 දෙනාගෙන් ලබාගත් තොරතුරු. හරි. මෙන්න
අපිට දීලා තිනවා වටපස්කාරය. ඒකේ දැන් අර ඔයගලන්ට පේනවා මට කියන්න ළමයි ඔයගේ කොටස් කීයක් තියෙනවද? ඒ කියන්නේ ඔය වටපස්කාරය කේන්ද්‍රීකණ්ඩ කීයකට වෙන් කරලාද? ළමයි ඔක්කොම 40ක් ඉන්නවා. කොටස් ළමයි 40 දෙනා තුනකට වෙන් කරලානේ. කේන්ද්‍රීකාණ්ඩ තුනකට. මොකද මේ ළමයි 40 දෙනා ළමයි කැමැති ක්‍රම තුනයි තියෙන්නේ. සමහර ළමයි පුවත්පත් කියවන්න කැමතියි. අර කළු තික් දාලා තියෙන ළමයි පුවත්පත් කියවන්න කැමති ළමයි. නිරූපණය කරන කේන්ද්‍රීකාණ්ඩය. ඊට පස්සේ අලු පාට තිත්. නිල් පාට තිත් දාලා තියෙන කේන්ද්‍රීකාණ්ඩේ ගුවන් විදුලියනේ. ඔව්. ගුවන් විදුලිය අහන්න කැමති ළමයි. නිරූපණය කරන කේන්ද්‍රීකාණ්ඩේ. ඊට පස්සේ අර හිස් කොටුවක් තියෙන්නේ. අනිත් පැත්තකින් හිස් කොටුවක් කියන්නේ එතන රූප වාහිනිය. අනිත් කේන්ද්‍රීකාණ්ඩේ නිරූපණය කරන්නේ ටීවී එක බලන්න කැමති ළමයි. හරි. හැමෝටම ওই ප්‍රශ්නේ හම්බුණා නේද අච්චු පොතේ? එහෙම නැති කවුරුත් නෑ නේද? හම්බුණා. හරි. හොඳයි. දැන් වටපස්සාර ළමයි අඳින්න ඕනේ නෑ මම මෙතන ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ අඳිනවා. ඔයගොල්ලෝ අඳින්න ඕනේ නෑ. වටපස්සාර දීලා තියෙනවා. හරි. ඒකේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. නේ? ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. පොඩ්ඩක් මේක ඇඳ ගන්නම්. මෙන්න. ඒකේ එක කේන්ද්‍රීකණ්ඩයක් ඔයගොල්ලන්ට පේනවා ඇති. එතන නිකන් පේනවා අංශක 90ක කේන්ද්‍රීකණ්ඩයක් තියෙන්නේ. ඒ වගේ පේනවා නේ බලමු. ඔව්. මේක තමයි අර කළු තිත් දාලා තියෙන්නේ. පුවත්පත් කියවන්න කැමති ළමයි ටික නිරූපණය කරලා තියෙන්නේ. මෙන්න මේ කේන්ද්‍රීකණ්ඩේ පුවත්පත්. ඊට පස්සේ ඒකට වඩා ටිකක් ලොකුයි නේද ළමයි අර නිල් පාට තිත් දාලා තියෙන කේන්ද්‍රීකණ්ඩ චුට්ටක් ලොකුයි නේ. ඔව්. ඒකින් ළමයි නිරූපණය කරන්නේ නිල් පාට තිත් මේකට වඩා මේක ලොකුයි. ගුවන් විදුලිය. මේ ගුවන් විදුලිය අහන්න කැමති ළමයි නිරූපණය කරනවා. මේකේ මේකනේ ලොකු එකනේ. ඔව් වැඩිම අපි සාමාන්‍ය වැඩිම ළමයි ප්‍රමාණයක් කැමති රූප වාහිනිය බලන්නයි. ඒකයි මෙතන කේන්ද්‍රීකරණය මෙතන විශාලත්වය වැඩි. රූප වාහිනිය බලන්න කැමති ළමයි ප්‍රමාණය තමයි මේ කේන්ද්‍රීකරණය නිරූපණය වෙන්නේ. හරි. වටපස්කාරයේ ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. 1. වැඩිම ළමයි ගණනක් කැමති මාධ්‍ය කුමක්ද? අකල් කියන්නේ වැඩිම ළමයි ප්‍රමාණයක් කැමති ලොකුම කේන්ද්‍රීකණ්ඩයේ තියෙන එක මොකද්ද? වැඩිම ළමයි ප්‍රමාණයක් කැමති ওই ළමයි 40 දෙනාගෙන් වැඩිම ළමයි ප්‍රමාණයක් කැමති පුවත්පත් කියවන්නද, ගුවන් විදුලිය අහන්නද, රූප වාහිනිය බලන්නද? ඈ ළමයි? ඔව්. උත්තර දෙන්න අනිත් කට්ටිය. වැඩිම ළමයි ප්‍රමාණයක් කැමති අනිත් අය මොකද්ද? රූප වාහිනියනේ. මොකද මේකේ බලන්න ලොකුම කේන්ද්‍රීකණ්ඩය තමයි වැඩිම ළමයි ප්‍රමාණයක් නිරූපණය වෙන්නේ රූප වාහිනිය. බැලීමට. ඒක තමයි ඒගොල්ලෝ කැමතිම මාධ්‍ය වැඩිම ළමයි ප්‍රමාණයක් කැමති මාධ්‍ය රූප වාහිනිය බලන්න. 2. අඩුම ළමයි ගාණක් කැමති මාධ්‍ය මොකද්ද? මේ කේන්ද්‍රීකණ්ඩ තුනෙන් කුඩාම කේන්ද්‍රීකණ්ඩය. ඔව් පුවත්පත් කියවීමට නේ. හරිද? මේක තමයි පොඩි එක. මේක ඊට වඩා ටිකක් ලොකුයි. පුවත්පත්. පුවත්පත් කියවීමට. පුවත්පත් කියවීමට. 3. රූපවාහිනී මාධ්‍යයට කැමති ළමුන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයන්. දැන් මේක ලකුණු කරගමු. ඔව්. පොඩක් අතුරු මේක ඇඳ ගන්නත් වෙනවා නේද? අටකල් කොට ඇඳ ගන්න ඕනේ මේ වටපස්තාරේ. ඉක්මනට මේ වගේ ඇඳලා පැත්තෙන් අනියන්නකො. ඇඳලා තමයි මෙතන ලකුණු කරගන්නකො. ඇඳගත්තට පස්සේ මෙතන අංශක 162යි කියලා. රූපවාහිනී මාධ්‍යයට කැමති ළමුන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 162ක් නම් රූපවාහිනී මාධ්‍යයට කැමති ළමයි සංඛ්‍යාව සොයන්න. කැමති ළමයි සංඛ්‍යාව සොයන්න ඕනේ. හරි මම පොඩ්ඩක් ඒක කියලා දෙන්නම්. ඔයගොල්ලෝ පොඩ්ඩක් ළමයි මේ වගේ වටපස්තාරේ අඳගන්න. ඉක්මන් කරන්න.
හරි ඉවරයි හරි හරිද හරි දැන් ඔන්න ඔක අපි පොඩ්ඩක් බලන්න වෙනවා ළමයි හදන විදිය හොඳට අහගන්න ඉවරයිද හරි මේ වගේ හදලා රවුම ඇදලා හරි කේන්ද්‍රීකරණ තුන ඔය වගේ මාක් කරගන්න ඉවරයිද හොඳයි දැන් අපි අහන්නේ ළමයි එතකොට රූපවාහිනිය බලන ළමයි සංඛ්‍යාව අහනවා ඔක්කොම ළමයි දැන් අන්න ඒක වැදගත් තමයි මේකේ ඉන්න ඔක්කොම ළමයි ටික කියන්නේ මෙතන රූපවාහිනිය බලන පුවත්පත් කියවන ගුවන් විදුලි අහන්න ළමයි සෙට් එකේ එකතුව ළමයි ඔක්කොම ළමයි 40යි ඉන්නේ ඒ ළමයි 40 දෙනා තමයි මේ කොටස් තුනකට වෙන් කරලා තියෙන්නේ මේ ළමයි 40න් දීප දෙනෙක් ඉන්නවා රූපවාහිනිය බලන දීප දෙනෙක් ඉන්නවා පුවත්පත් කියන ඉතුරු කට්ටිය ගුවන් විදුලිය අහන කට්ටිය එතකොට ළමයි මම නිකන් අහනවා මට කියන්න හරිද අංශක 360ක මාඩියට විතර ළමයි 40යි ඉන්නේ ඔක්කොම ළමයි 40 දෙනා අංශක කීයකින් නිරූපණය වෙනවද මෙතන ඉන්න ඔක්කොම ළමයි ගන්න 40යි ඔක්කොම ළමයි ටික අංශක කීයකින් නිරූපණය වෙනවද වට්පස්ථානේ ඔව් 360කින් ඉස්සෙල්ලා ඒක තේරෙන්න ඕනේ නේ ළමයි 40 දෙනා අංශක 360කින් නිරූපණය වෙනවා. ඉතින් අංශක 360කින් ළමයි 40ක් නිරූපණය වෙනවා. දැන් මේව අර වගේ අපිට හැදුවේ කියන්නේ. හරිද? මේක ගහන්නේ ළමයි සංඛ්‍යාවනේ. අංශක 360කින් ළමයි 40ක් නිරූපණය වෙනවා නම් අංශක 162කින් ළමයි කොච්චරක් නිරූපණය වෙනවද කියලා අහුවොත් අරනේ අනිත් පැත්ත. එතකොට ළමයි කරන්න තියෙන්නේ දැන් අංශක 360කින් 40 දෙනයි නම් අංශක 162කින් කොච්චරද? එතකොට ඔක්කොම ළමයි සංඛ්‍යාව 40යි. ඕක එතකොට 360ෙන් බෙදලා 162කින් වැඩි කරා නම් හරි. අරගේ අනිත් පැත්ත. පැහැදිලිද? හරිද? මේකේ අනිත් පැත්ත. දැන් අපිට කෝණය හොයන්න කිව්වොත් මේ වගේ හැදිලා ඉන්නේ. ක්‍රිකට් වල සංඛ්‍යාව දුන්නාම නේ 40න් 20යිනේ ඔක්කොම ළමයිගේ. 40යි මෙතන 20යි. 360ෙන් 40 20 ගත්තාම කෝණය එනවා. කෝණය දීලා අපෙන් සංඛ්‍යාව හොයුවොත් ළමයි මෙතන මුළු සංඛ්‍යාව දාලා ඒක 360ෙන් බෙදලා ඊට අදාළ කෝණයෙන් වැඩි කරනවා. දෙපැත්තටම අපිට ගණන් එනවා. කෝණය හොයන්නත් වෙනවා, කෝණය දීලා සංඛ්‍යාව හොයන්නත් වෙනවා. තේරුණාද? එතකොට කරන්න ඕනේ ඔක්කොම ළමයි ටික 40යි. ඔක්කොම ළමයි ටික 40යි මේකේ ඉන්න. මේ කැලේ තුනේම ඉන්න ඔක්කොම ළමයි ටික 40යි අංශක 360කින්. ඒ ටික නිරූපණය වෙලා තියෙනවා. එහෙනම් අංශක 360කින් 40ක් නිරූපණය වෙද්දී අංශක 162කින් කොච්චරක් ළමයි නිරූපණය වෙනවද? එහෙනම් 40 360ෙන් බෙදලා 162කින් වැඩි කරන්න. දැන් මෙතන ළමයි ඕගොල්ලන්ට වෙනවා කැපෙනවා 40යි 360යි නේ. හරි 40ට 40 එකයි 360ට 40 ඒවා 9යි. හරි. එතකොට මෙතන එනවා ළමයි 162 බෙදීම 9යි. අකලා 162 මෙතන අපිට දෙන්නේ හරිනේ. ඔව්. 162 9ෙන් බෙදුවොත් ළමයි බලන්න කීයෙන් කියන්නේ? 16න් නම් වරක් 1යි නම් වරක් 9යි. අඩු කරාම 16න් 9ක් 7යි. මේ දෙක බලන්න ගන්න. 72ට නම් වරක් කීයද? 8යි නේ. නම් වරක් 8 72යි. හරි ඒ කියන්නේ හරියටම කැපෙනවා. 9ට 1යි 162ට නම් වරක් 18යි. ඒ කියන්නේ ළමයි කීයක් ගානයි 18යි. එහෙනම් මෙතන ළමයි 18 දෙනෙක් ඉන්නවා මේ කේන්ද්‍රී කණ්ඩේ. ඔව් හොඳයි. ළමයි 18 දෙනෙක් ඉන්නවා. ටක් ගාලා හොයලා ගන්න. ළමයි 18ක් තමයි අංශක 162කින් නිරූපණය වෙන්නේ.
හරි. 4 රෝම ඉලක්කම් පුවත්පත් මාධ්‍යයට පත්‍ර කියවන්න කැමැති ළමයි නිරූපණය කරන කේන්ද්‍රීකණ්ඩි කෝණය යන අංශක 90යි ළමයි. මෙතන ළමයි අංශක 90ක්. දැන් අංශක 90ක් කිව්වහම අපිට හෙලින්ම මෙතන ඉන්න ළමයි සංඛ්‍යාව එළුවේ ඇයි. කොහොමද හොයන්නේ? මේ වගේ හොයන්න පුළුවන් නේ. එතකොට ඔක්කොම ළමයි 40යි මේ රවුමේ ඔක්කොම අංශක 360කින් 360කින් 40යි නම් අංශක 90කින් කොච්චරක් නිරූපණය වෙනවද? නේ 40 360න් බෙදලා 90න් වැඩි කරන්න. මේ අංශක 360න් බෙදලා අංශක 90න් වැඩි කරන්න. 40. ඉතින් මෙතනත් ඕගොල්ලන්ට පේනවා 40 වෙන 40 වරක් එකයි 360ට 40 වරක් කැටගන්න උඩ එකයි ගුණ කරන් විභාග සංඛ්‍යාව. නේ? මෙතන 9යි. 360ට 40 වරක් 9යි. ඊට පස්සේ මෙතන 9ට 9 වරක් එකයි 90ට 9 වරක් 10යි. ඒ කියන්නේ කීයද? 10ක් වෙනවා. හරි මේක ඔයගොල්ලන්ට කොහොමද තේරෙන්න ඕනේ? හරි ඒක සරලව ගන්නත් තිබ්බනේ නේ. අංශක 360ක් කියන්නේ 42යි. හරි. ඒතර අංශක 90ක් ගන්න ළමයි මේක ඔයගොල්ලන්ට පේනවා. මෙහෙම ගන්නත් තිබුණේ ඕන මෙතන. ඒතර සරලව ගන්නත් තිබ්බා. අංශක 360 ගේ ළමයි කියන්නේ 40යි. ඒතර මට කියන්න අංශක 90ක් ගද්දී 360ට බෙදන්න ඕනේ 4ෙන් නේ. 360ට 4ෙන් බෙදද්දී 90 එන්නේ. ඒතර මේ පැත්තත් 4ෙන් බෙදන්න ඕනේ. හරි එතකොට අන්ඩෝම සමානුපාත තියෙන්නේ නේ. ඒක ගෙලින්ම අපිට කීයද 10 කියලා ඒත් ගන්න තිබ්බා. එහෙමත් හරි. හරි මෙහෙම හැදුවත් හරි මෙහෙම ලේසි ක්‍රමෙන් හැදුවත් හරි ඉතින්. ළමයි 9යි. හරි ඊට පස්සේ ගන්නවා ළමයි දැන් මෙතන බුවන් විදුලි මට ගන්නවා ඔයාලා දෙනවා ඔගේ තව පොඩි ප්‍රශ්නයක් දෙනවා අමතර. ඔගේ අහලා නැහැ ඒක. හරි. දැන් මෙතන කෝණය 90යි මේක 162යි ළමයි 10යි මෙතන ළමයි 18යි. හා මට දැන් ඕගොල්ලෝ හොයලා දෙන්න ඕනේ රෝම ඉලක්කම් 5 ලියා ගන්න මම ප්‍රශ්නයක් දෙනවා ඔබටම. හරි. හරි නේද? හරි. රෝම ඉලක්කම් 4 හරි. මේ මම හැදුවේ රෝම ඉලක්කම් 4. මෙහෙම 4 10 ගන්නක් තිබ්බා මෙහෙම 4 10 ගන්නක් තිබ්බා. හරි. මේක රෝම ඉලක්කම් 3ක්. මම මෙතන අමතර එකක් දෙන්නම් ළමයි මේක පොඩ්ඩක් ලියා ගන්න. 5 රෝම ඉලක්කම් තියන්න. පොතේ ලියා ගත්තා නම් හොඳයි. මේ ගානේ කොහොම ප්‍රශ්නයක් නැති හින්දා මම අමතර ප්‍රශ්නයක් දෙනවා රෝම ඉලක්කම් 5. තියන්න. ගුවන් විදුලි මාධ්‍යයට කැමැති ළමයි සංඛ්‍යාව සහ ගුවන් විදුලි මාධ්‍යයට කැමැති ළමයි සංඛ්‍යාව සහ ගුවන් විදුලි මාධ්‍යයට කැමැති ළමයි සංඛ්‍යාව සහ එහි කේන්ද්‍ර කෝණය සොයන්න. එහි කේන්ද්‍ර කෝණය සොයන්න. ඔක ටග් ගාලා තමයි මේ හෙව්ව හැකි දැන්. හරි. මොකද අනිත් දෙක ඔයාලා ඉවරයිනේ අපි. ලේසියෙන් හෙව්ව හැකි නිකම්ම. ගුවන් විදුලි මාධ්‍යයට කැමති ළමයි සංඛ්‍යාව සහ එහි කේන්ද්‍ර කෝණය සොයන්න. එහි කේන්ද්‍ර කෝණය සොයන්න. කොහොමද හොයන්නේ? ළමයි ටග් ගාලා ළමයි සංඛ්‍යාව නම් ලේසියෙන් ගන්න කොහොමද? ඇයි දැන් ඔක්කොම ළමයි මේකේ 40යි ළමයි 40යි. ඕකෙන් අඩු කරන්න රූප වාහිනිය බලන ළමයි 18 දෙනෙක් ඉන්නවා. රූප වාහිනියට කැමති පුවත්පත් කියවන්න කැමති ළමයි 10 දෙනෙක් ඉන්නවා. ඉතින් 18යි 10යි එකතු කරලා 40න් අඩු කරාම ඉතුරු ටික තමයි ගුවන් විදුලිය යහන්න කැමති ළමයි ටිකනේ. ඒ කියන්නේ කීයද? 40න් අඩු වෙනවා 28ක්. ඒ කියන්නේ 12යි. 12යි. ඒක තේරෙනවද? ඉතින් මෙතන 12ක් ඉන්නේ බෑනේ 12යි 18යි 30යි 10යි 40ක් ඉන්නවා හරි නේද ළමයි 12යි ඊට පස්සේ මෙතන කෝණේ ගන්න ළමයි කොහොමද දැන් ලක්ෂයක් වටා වීදි කෝණ වල එකතු 360යි ඉන්නේ හරි මට තියෙනවා අංශක 360න් අඩු කරන්න මේ 90යි මේ 162යි එකතු කරලා අංශක 162යි අංශක 90 එකතු කරාම තියෙන්නේ අංශක මෙතන එනවා අර කීයද 200 52ක් බලන්න එකතු කරාම
162යි 90යි 252ක් අඩු කරන්න ඕනේ. එතකොට ළමයි මෙතන එනවා අංශක 108ක් දෙන්නේ. ඒ කියන්නේ මෙතන කොහොනේ අංශක 108යි. හරි. ලක්ෂයක් වටා පිටි කොහොමද? ඉතින් ඔය වගේ ප්‍රශ්න තමයි ළමයි අහන්නේ. ඉතින් ඔය වගේ ගණනක් එනවා. වටපස්තාරේ අඳින්න කියන්න පුළුවන්. නැත්තම් මේ වගේ වටපස්තාරේ දීලා ඔකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් නේ. හරි. ඒවා තමයි ඉන්නේ සාමාන්‍යයෙන් අනිවාර්ය ලකුණු 10 ප්‍රශ්නයක් එන්නේ. ලේසිනේ, අමාරු නෑනේ. හරි, තව එක ගානක් නිකන් අපි කරන්න පටන් ගමු. ඕගොල්ලන්ගේ ඔහුගේ දෙවෙනි ගාන. හරි, දෙවෙනි ගාන කරන්න ගන්න. තනියම ප්‍රශ්නාංක 2. ඔය අභ්‍යාසෙම දෙවෙනි ගාන ඊළඟ ගාන. හරි, උත්සාහ කරන්න. ප්‍රශ්නාංක 2. හරි. හරි, ඉක්ම කරමු. ප්‍රශ්නාංක 2. හරි. ඒකේ ළමයි දැන් තියෙන්නේ එක්තරා දිනකදී රෝහලක විවිධ අංශවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ගන්න පිළිබඳව තොරතුරු වටපස්තාරයකින් දැක්වේ. හරි, එදින රෝහලින් ප්‍රතිකාර ලබාගත් මුළු රෝගීන් ගාන 600යි. ඒකට ටග්ගාලා මතක් වෙන්න ඕනේ වටපස්තාරයෙන් 600ක් නිරූපණය වෙනවා. කොටස් 3කට වෙන් කරලා තියෙනවා. කේන්ද්‍රීය ඛණ්ඩ 3ක් තියෙනවා. එතකොට උතන ඒ දවසේ ප්‍රතිකාර ගන්න ආපු 600 දෙනෙක් ඉන්නවා. ඒ 600 දෙනාගෙන් රෝගීන් 600 දෙනාගෙන් කිසියම් රෝගීන් සංඛ්‍යාවක් තමයි නේවාසික රෝගීන් ලෙස අරන් තියෙන්නේ. ඊට පස්සේ අනිත් රෝගීන් කට්ටිය බාහිර අංශයෙන් පිටත් අරන් තියෙනවා. අනිත් කට්ටිය සායනය සඳහා ආපු රෝගීන්. හරි. හොඳයි. දැන් ඔබේ මේ වටපස්සාරේ අපිට දීලා තියෙනවානේ කොටස් වලට. දැන් මට කියන්න ළමයි උතන වැඩිම රෝගීන් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ නේවාසික කට්ටියද බාහිරාංශයෙන් සායනයෙන් ආපු අයනේ. නේවාසික ඔය කියයිද නැත්නම් රෝගීන් බාහිරාංශයට ආපු අයද නැත්නම් සායනයට ආපු අයද? ඒක තමයි ලොකුම කේන්ද්‍රීය ඛණ්ඩයේදී මොකද බලන්න. දැක්කද බලන්න. කොහොම
මොකද වෙන්නේ? ඔව් මෙතන ඔක්කොම ආපු අය 600යි ඉන්නේ. එදා ප්‍රශ්නාංක දෙක හරි මේ වගේ වැඩවස්ථාරයක් තියෙන්නේ. මේක හොඳට බලන්න තමයි වැඩිම විශාලත්වයක් තියෙන්නේ බාහිරාංශයේ. සඳහා ඇඳ කේන්ද්‍රී කන්දේ බලන්න. මේ බාහිරාංශය සඳහා ඇඳලා තියෙන එක තමයි විශාලත්වය වෙන්නේ. ඊට වඩා විශාලත්වයේ අඩුයි නේද ළමයි සායනය සඳහා. ඔව්. ඊට වඩා විශාලත්වය අඩු වෙන්න ගන්න. මේකට මේක විශාලත්වය අඩුයි. ඊට අතර මේක විශාලත්වය අඩුයි. උතර අඩුම රෝගීන් සංඛ්‍යාවක් තමයි නේවාසික කට්ටිය. නේවාසිකව ඉන්න රෝගීන් ගන්න තමයි අඩුම. මේ බාහිරාංශයෙන් මෙහෙට ගන්නා වූ රෝගීන් ගන්න තමයි වැඩිම. ඊට පස්සේ සායනය සඳහා වූ රෝගීන් ගන්න මේකට වඩා අඩුයි. මේකට වඩා වැඩි. ඔය සෙට් එකේම එකතු කීයද? නේවාසික රෝගීන් බාහිරාංශයෙන් මෙහෙට ගත්තා වූ අය සායනයට ආපු අය. ඔය සෙට් එකේම එකතුව ඔක්කොම 600ක් ඉන්නවා රෝගීන්. එක මෙම දිනය තුලදී වැඩිම රෝගීන් ගානක් ප්‍රතිකාර ලබාගත් අංශය කුමක්ද? බාහිර අංශය. රෝගී ලක්ෂණයකට කියන්න බාහිර අංශය. රෝගී ලක්ෂණ දෙක. වැඩිම ගානක් ප්‍රතිකාර ලබාගත් අංශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අන්න අංශක කීයද? 150ක් නම් එම අංශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව කීයද? ඒ කියන්නේ මේකනේ වැඩිම සංඛ්‍යාවක් ආවේ බාහිර අංශයෙන් අපි දැන් දන්නවනේ. අන්න ඒකේ තමයි කේන්ද්‍ර කෝණේ අංශක 150යි මාක් කරගන්න. 150යි. අපෙන් අහනවා මෙතන රෝගීන් කී දෙනෙක් එදා ඇවිල්ලාද? කෝණේ අංශක 150යි. ඉතින් අපි දන්නවා නේද ළමයි අංශක 360කින් රෝගීන් 600ක් නිරූපණය වෙනවනේ. නේ අංශක 360කින් රෝගීන් 600ක්. ඔක්කොම ටික. එහෙනම් මම අහනවා අංශක 150කින් රෝගීන් කීයක් නිරූපණය වෙනවද? මොකද කරන්න ඕනේ? 600 360ෙන් බෙදලා මේ 150 ගෝණයෙන් වැඩි කරන්න. ඔකයි කලින් කරපු දෙයම තමයි. හරි. මෙතන බෙදද්දී ඔයගොල්ලන්ට පේනවා අපිට 360යි 600යි 60ෙන් ගැටුවා නේ. 360ට 60 6යි 600ට 60 10යි. නේ ඊට පස්සේ ආයෙ ඕනනම් මෙතන කැපෙනවා කීයද? ඕනනම් දෙකෙන් කැපුවා හැකිනේ. ඒ කියන්නේ 12ම කපන්නක් තිබ්බනේ. ඔව්. හරි. ආයෙ දෙකෙන් කැපුවොත් තමයි. ඒ කියන්නේ 3ෙන් කැපුවොත් දෙකෙන් කැපුවොත් 6ට දෙකේ ඒවා 3යි. 10ට දෙකේ ඒවා 5යිනේ. 10 දෙකෙන් කැපුවාම 5යි 6 දෙකෙන් කැපුවාම 3යි. ඊට පස්සේ ආයෙ ළමයි මෙතන 3 3 ඒවා 1යි 15 3 ඒවා 5යිනේ. 150ට උඩ 50යිනේ. 3 ඒවා 50 වරක් 5 කීයද එන්නේ? 250 දෙනෙක් එනවා. එතකොට බාහිරාංශයෙන් මෙහෙට ගත්තා වූ අය 250 දෙනෙක් ඇවිල්ලා තිනවා. 600න් 250. තමයි බාහිරාංශය සඳහා ප්‍රතිකාර ගන්න ඇවිල්ලා තියෙන්නේ. 3. නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 130ක් නම් අන්න. මෙතන නේවාසිකව බෙහෙත් ගත්ත අය 130ක් ඉන්නවලු. වටවස්ථාරයේ නේවාසික රෝගීන් දක්වන කේන්ද්‍ර ඛණ්ඩයේ කෝණය කීයද? ඉතින් කරන්නේ මොකක්ද එතකොට? එතන රෝගීන් සංඛ්‍යාව 130යි නේ. දැන් රෝගීන් 600ක් කියන්නේ එතකොට මෙහෙම ලියන්න. රෝගී ලක්ෂණ 3 හදද්දී රෝගීන් ඔක්කොම 600ක් නේ. රෝගී 600ක් කියන්නේ අංශක 360යි. ආපස්සට හිතන්න එතකොට. අංශක 360යි ඔක්කොම. අපෙන් අහන්නේ නේවාසිකව ඉන්න රෝගීන් ගන්න අපි දන්නවා 130යිලු. ඊට දාලා කෝණේ. මෙන්න මේ කෝණේ. කෝණේ වැරදි ළමයි. එතකොට මේක නේ 600ක් කියන්නේ අංශක 360ක් නම් 130ක් කියන්නේ කෝණේ කොච්චරද? එතකොට මේ 360 600ෙන් බෙදලා අනිත් පැත්තට උනේ මේක අනිත් පැත්ත. 130ෙන් වැඩි කරන්න. 600 බෙදලා 130ෙන් වැඩි කරන්න. ඒක මෙතන තමයි අපිට ගෙලින්ම හරි කියන්නේ 60ෙන් ගැපුවොත් මෙතන 10යි 360ට 60 ඒවා 6යිනේ. 60 ඒවා 6යි. ඊට පස්සේ ආයෙ දෙකකින් කමන්න පුළුවන් නේ. 10ට දෙකේ ඒවා 5යි. 6ට දෙකේ ඒවා 3යි.
ඊට පස්සේ මෙතන 5ට 5 එකයි 100 තියෙන 5 වගේ. මෙතන එන්නේ 13 කියන 10ට 2යි 30ට 5 6යි 26යි නේ. ඒ කියන්නේ 26 වතුරක් කී දෙන්නේ? අංශක 78යි. අංශක 78යි. හරි ඔය ගම යනවා කියන්නේ. තේරුණාද? ඊට පස්සේ මේක ලැබුණා සායනීය සඳහා ආපු රෝගීන් ගාන ලැබුණා මොකද කරන්න ඕනේ? හරි? ඒක අහලා නැහැ එකත් ඕනනම් නිකන් ව්‍යාකරණ රෝගී ලක්ෂණ 4. සායනීය සඳහා ආපු රෝගීන් ගාන සහ කේන්ද්‍ර කෝණ හොයන්න. ඒක ගන්න තමයි 600න් අපි ගන්නවා මෙතන 250ක් ඉන්නවා මෙතන 130ක් ඉන්නවා. ඒ දෙක එකතු කරලා අඩු කරන්න. ඒ සායනීය සඳහා ආපු රෝගීන් ගානක් හොයා ගන්න පුළුවන්. ඊට දාලා කෝණේ හොයද්දී 360 අංශක අඩු කරන්න මේකේ අංශක 78යි මේකේ අංශක 150යි එකතු කරලා. එතකොට ඔයගොල්ලන්ට මෙතන කේන්ද්‍ර කෝණය දාගන්නත් පුළුවන්. පැහැදිලිද? ඔව් හොඳයි. ඉතින් ඔතනින් ළමයි වටපස්තාර පාඩම ඉවර වෙනවා 11 වෙනි පාඩම. මට කියන්නේ පාඩම ටිකක් පැහැදිලිව තේරුණාද? ආයි පාරක් බලන්න. හරි. හොඳයි. ඉතින් අපි ලබන සතියේ ළමයි ක්ලාස් එකේ ඊළඟ පාඩම 12 වෙනි පාඩම ආරම්භ කරනවා. අලුත් පාඩම. හරි තව පාඩම් අපිට දෙකක් විතරයිනේ තියෙන්නේ මේ වාරෙට නේ. ඒත් මේ පාඩම් දෙක මේ මාසේ තව සති දෙකක් අහු වෙනවා. ඒ දවස් දෙකේ ඉවර කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බ වෙමු. එහෙනම් සිල් දිනාට සුබ දවසක්. හරි ගණන් ටික ඔගේ අභ්‍යාස ටික කරන්න. හෝම්වර්ක් වලට ඕනනම් මාක් කරගන්න අනිවාර්යෙන් කරන්න. 11 එක අභ්‍යාසයයි 11 දෙක අභ්‍යාසයයි සම්පූර්ණයෙන්ම කරන්න. හොඳයි. එහෙනම් සිල් දිනාට සුබ දවසක්. හරි. සුබ රාත්‍රියක් පරිස්සමෙන් ඉන්න මුසර්ණයි.